बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तत्यंपि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि तत्यंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समाधियामि पानातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समाधियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समाधियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समाधियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वैरमणि सिक्खापदं समाधियामि सुरामेरय मज्जपमा दट्ठाना वैरमणि सिक्खापदं समादियामि साधु 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 ඒ අනන්ත බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ සිහිපත් කරමින් කවුරුත් එක හඬින් මේ උතුම් බුද්ධ වන්දනාව සිද්ධ කරමින් ධර්ම ශ්‍රවණයට අවශ්‍ය ඒ කුසල සමාධිය ඇති කරගමු සාධු 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 සාදු ये ब्राह्मणा वेदगु सम्बधम्मे ते मे नमो तेज मं पालयन्तु नमथु बुद्धानं नमथु बोधिया नमो विमुक्तानं नमो विमुक्त्या इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विඤ्ඤाचरण सम्पन्नो सुगतो लोकविदु आनन्दरो पुरिसधम्मसारथि सन्धा देव मनुसानं बुद्धो भगवति
स्वाक्षातो भगवता धम्मो सन्दिठिको अकालिको एहि पासिको गोपनायिको पाञ्चदं वेदितम्बो विඤ्ඤोहीति सुपटिपन्नो भगवतो सावक संघो ओजोपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीचि पटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरुष युगानि अष्टपुरुष पुङ्गलायेष भगवतो सावक संघो आहुनेयो बाहुनेयो दाक्षिणेयो अंजलि करणीयो अनोन्तरं पुण्यं केन्तं लोकसंसारि साधु 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 कायेन वाचा चित्तेन प्रमादेन मया गतं अज्ञं खममे भन्ते भूरिपञ्च तथागत कायेन वाचा चित्तेन प्रमादेन मया गतं अज्ञं खममे धम्म सन्दिठिकाकालिक कायेन वाचा चित्तेन प्रमादेन मया गतं अज्ञं खममे संघ सुपटिपन्न अनुत्तर साधु 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 समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सगमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता साधु 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 कालेन धम्म श्रवणं कालेन धम्म साकච්ඡා एतं मंगलमुत्तम දැන් අදත් මේ සඳේ වාග්ය අපි සීලම දෙනා එකතු වෙලා ජීවිතයට මංගල්‍යයක් උදා කර ගන්න මංගල කරුණා රසක් මේ ධම්ම දේශනාව තුල ගැබ් වෙනවා එහෙමනම් ඒ බුදු පියාණන් වහන්සේ නැමැති ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ අප කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව කළා වූ ශ්‍රී සද්ධර්මය හොඳින් අසමින් ධාරණය කරගනිමින් ඊට අනුකූලව හැසිරෙන්න දිෂ්ඨාන කරමින් අපි සියලුම දෙනා ජීවිතය මංගල්‍යයක් කරගමු අවමංගල්‍යයක් කරගන්නට තියෙන හේතු ඉවත් කරගෙන අදත් අපි ලෞතර වරණ මේ සදහම් අවකාශය තුල එකතු වෙලා ඉන්නේ මට සිහිපත් වුණා දැන් අපි කාලෙකට ඉස්සෙල්ලා අපි මේ පන්සල් වල එකතු වෙනවා පන්සල් වල තිබුණ ධර්මශාලා එතකොට ඊටාම යම්කිසි සීමිත අවකාශයක පිරිසකට විතරයි මේ ධම් දේශනාවට සවන් දෙන්න පුළුවන්කම ලැබුණේ ඒකටත් දැඩි වෙහෙසක් දරාගෙන ස්ථානෙට යන්න ඕන නමුත් දැන් මේ වෙනකොට මේ අන්තර්ජාල අවකාශය තුල
ඉදි වෙලා තියෙන විශාල දහම් ශාලා මේ ආකාරයෙන් තවත් ධර්ම දේශනා අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනවා. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනවා. එතකොට දැන් ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවා ලෝකේ ඒ කෙලවර ඉඳගෙන උනත් ඒ දහම් ශාලාවට ඇවිල්ලා ඒ ධර්ම ශාලාවට ඇවිල්ලා බණ අහන්න සිතුසේ. අර කියමනක් තියෙනවා අඳුරට සාප කරන එක නෙමෙයි කරන්න ඕන. අඳුරට එරෙහිව පහනක් හරි දැල්වන එක කියලා. ඒ වගේ දැන් මේ වගේ තාක්ෂණයන්ට ගොඩක් වෙලාට අපි දොස් කිය බැහැර කරනවා මිස මේන් ගත හැකි ප්‍රයෝජනෙ මොකක්ද කියලා කල්පනා කරන්නේ නැහැ. එහෙම කල්පනා කරොත් ඇත්තටම ඕනෑම නරක දෙයක් හොඳ පැත්තකට හරව ගන්න පුළුවන්. ඕනෑම විපතක් සැපතට හරව ගන්න පුළුවන්. ඉතින් මාරයා විසින් ලෝකේ මිනිස්යන්ගේ අවශ්‍යතා බහුල කරන්න අධිපාරිභෝගික සමාජයක් පිටි කරන්න මිනිසුන්ගේ ආශාවන් වර්ධනය කරන්න සකස් කරපු තොරතුරු මාධ්‍යම අද වෙනකොට මිනිස්යන්ගේ යහපත පිණිස අපි යොදන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපට පුළුවන්කම ලැබිලා තියෙනවා අද දවසේදී ඒ උතුම් ධර්මය මේ තාක්ෂණික මාධ්‍ය ඔස්සේ ලෝකයේ පුරා ව්‍යාප්ත කරන්න මං හිතන්නේ එයම මහත් දියුණුවක් අපලද. මොකද අපට එරෙහිව එසෙවෙන අවිම අපි යොදා ගන්නවා ඒ අපට එරෙහිව නැගිටින ඒ බලවේග මර්ධනය කරන්න. ඒක තමයි ප්‍රඥාවෙන් කළ හැකි දේ. සිතත් එක්ක සටන් කිරීමක් තියෙන්නේ මේ උතුම් ධර්මය තුලදී මේ නිර්වාණ මාර්ගය තුලදී. ඉතින් සිත විසින් අපට එරෙහිව ඔසවන අවි අප විසින් නාවෙන් යුක්තව නිවැරදි ආකාරයෙන් පාවිච්චි කළොත් භාවිත කළොත් අපට පුළුවන්කම තිබෙනවා මේ අවිම ඒ සිතට යොදා ගන්න. මේ සෝම් තාක්ෂණය වෙන ධර්ම සාකච්ඡාව ධර්ම එවැනිම අවස්ථාවක්. ඉතින් අද දවසේදී මේ මූලික ධම් දේශනාව තුලත් අපි බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් මූලික කරුණු දැක්වීමක් සිද්ධ කරන්න අපි හැම දේශනාවකදීම මුල් කාල වේලාව වෙන් කරගන්නේ උදෙසා. මොකද හැමදාම අපි විශ්වාස කරනවා කවුරුන් හෝ අලුතෙන් සමාජිකයෙක් පින්වතෙක් මේ දේශනාවට සහ සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. එහෙම අලුතෙන් යමෙක් එකතු වුණොත් ඒ අයට මූලික ධර්මය පිළිබඳ අවබෝධයක් නැත්නම් එතනින් එහාට අපි සාකච්ඡා කරන නැත්නම් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියලු දෙනා ගැන කරුණාවෙන් අපි මූලික කාල වේලාව උතුම් වූ චතුරාර්ය සත්‍ය පැහැදිලි කිරීම පිණිස යොදා ගන්නවා. එහෙමනම් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කාර්යය ඒ ආකාරයෙන්ම සිද්ධ කරන්න. දැන් මේ උතුම් වූ සත්‍ය චතුරාර්ය සත්‍ය මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි කමින් තමයි අනන්ත සංසාරෙක ඉඳලා මේ ඉන්නේ. භවෙන් භවයට අසාර භවික සත්වයක් විදිහට. ඒ කියන්නේ මේ මම කියලා මගේ කියලා නිශ්චිත වශයෙන් දක්වන්නේ කිසිවක් නැහැ. හැබැයි හේතුඵල වශයෙන් ඒ මොහොතේ සකස් වන්නා වූ ඒ ධර්මතා පවතිනවා. ඒ මොහොතේදී සමුදේවන නාම රූප පවතිනවා. ඒවට තමයි මේ මම කිය එන්නේ. සත්‍ය වශයෙන්ම මම කියලා පනවන්න නිශ්චිත කිසිවක් නිශ්චිත නාම නිශ්චිත රූප නැහැ. ඒකට හේතුව ඒ සියල්ල හේතුඵලයි අනිච්චයි. හේතුඵල වශයෙන් ඒ මොහොතේදී සමුදේවන්නේ සකස් වන්නේ සංකත ධර්ම. සංකතයක සදාතනික පැවැත්මක් නැහැ. සංකතයක නිශ්චිත පැවැත්මක් නැහැ. එහෙමනම් මේ සියලු නාම රූප ධර්ම සංකත ධර්ම විශ්වයේ පවතින සියලුම සංකත කොටස් තුනකට බෙදන්න පුළුවන්. නාම චෛතසික රූප චෛතසික නාම රූප වශයෙන් නාම වශයෙන් බෙදන්නේ ওই චෛතසික සහ චිත්ත. රූප 28 ආකාරයි. චෛතසික 52යි චිත්ත 81යි 89යි 121යි යනාදී වශයෙන් විග්‍රහයන් තියෙනවා. අපි ඉදිරි දවසක අභිධර්ම කාරණා වෙනම සාකච්ඡා කරන නිසා
එහිදී අපි වැඩිදුරට විග්‍රහයක් කරගමු. එතකොට මේ ලෝකේ පවතින මේ සියලු සංකත ධර්ම ඔය කිව්ව රූප චෛතසික චිත්ත කියන ගොඩවල් තුනෙන් එකකට අයිති. එතකොට මේ ජීව අජීව ලෝකේ සකස් වෙලා තියෙන රූප චෛතසික චිත්ත කියන සංකත ධර්මයන්ගෙන් මේ සියලු සංකත ධර්ම අනිච්චයි. හේතුඵල වශයෙන් සකස් වෙච්ච ධර්ම. ඒ නිසාම ඒ කිසිවක් මම කියලා මගේ කියලා ගැනීමට සුදුසු හැකියාවක් නැහැ. ගත යුත්තක් නැහැ. අර්ථ ගොඩක් තියෙනවා. අර්ථ රාශියකින් දකින්න ඕන සත්‍යයක් මේ තියෙන්නේ. එතකොට පින්වතුනි මෙන්න මේ සංසාර ගමනේ මම කියලා කිව්වට මට අහිමි මමෙක් තමයි ඉන්නේ. මම කිව්වට මගේ කිව්වට සත්‍ය වශයෙන් මම කියලා නිශ්චිත වශයෙන් දක්වන්න රූපයක් නාමයක් නැහැ. මගේ කියලා නිශ්චිත වශයෙන් නාමයක් නැහැ. හැබැයි මම කියලා මගේ කියලා පැවැත්මක් පේනවා. අසාර පැවැත්මක්. මේ අසාර පැවැත්ම තුල අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක උරුමකරුවෙක් කියලා මේ භවයෙන් භව පැවතින්නේ ඇයි? වික සත්‍යයට ස්ත්‍රී පුරුෂ භාවයක් පනවන්න බෑ. ආත්මයක් පනවන්න බෑ. මේ පැවතින්නේ දෙවියෙක් කියන්න බෑ. මිනිස්සෙක් කියන්න බෑ. බ්‍රහ්මයෙක් කියන්න බෑ. නිරසතෙක් කියන්න බෑ. පෙරේතෙක් කියන්න බෑ. තිරිසනෙක් කියන්න බෑ. අසුර ලෝකේ සත්‍ය කියන්න බෑ. කවරෙක්ද කියලා කියන්න බෑ. මේ පැවැත්මක් පේනවා. හේතු පවතින තුරු හේතු නිසා සකස් වන ඒ පැවැත්ම තුළ ඒ සත්‍යය මේ භවයෙන් භවයට මේ ආකාරයෙන් පැවතින්නේ ඇයි? කුමක් නිසාද? ඒ හේතුව තියෙන්නේ පරිබාහිර ලෝකයේ තුල නෙවෙයි. ඒ හේතුව තියෙන්නේ දෙවියන් වහන්සේ තුල නෙවෙයි. ඒ හේතුව තියෙන්නේ විශ්වයේ මෞංකාරය තුල නෙවෙයි. එහෙම කෙනෙක් නැහැ. විශ්වයේ මෞංකාරය අවිජ්ජාව. කවුරු හරි කියනවා නම් සර්ව බලධාරී දෙවියෙක් ඉන්නවා කියලා ලෝකේ තමයි අවිජ්ජාව. දුක්ඛේ අඥාන, දුක පිළිබඳ අඥානකම. අඥානකමට තමයි සර්ව බලධාරී දෙවියා කියන්නේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වන ලෝක යථාර්ථය, පරම යථාර්ථය නොදන්නා වූ අඥාන කමට තමයි සර්ව බලධාරී දෙවියා කියන්නේ. මොකද අවිජ්ජාව තමයි මේ විශ්වේ නිර්මාතෘ. පුද්ගලයෙක් නෙවෙයි, සත්‍යයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, ධර්මතාවක්. ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා මෙන්න මේ අවිජ්ජාව නැමැති හේතුව පෙන්වා දෙනතුරු ලෝකෙ කිසිම ප්‍රඥයෙක්ට දකින්න බෑ මේ විශ්වය සකස් වෙන්නේ පවතින්නේ කුමක් නිසාද කියලා. ඒ වගේම ඒ කිසිම කෙනෙක්ට දකින්නත් බෑ එහි නිරෝධය හේවත් නිවන. කුමක් නිසාද? හේතුඵල න්‍යාය ධර්මයේ දකින්න අසමත් නිසා. එහෙනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා පටිච්ච සමුප්පාදේ නමින් මේ උතුම් වූ න්‍යාය ධර්මයේ පෙන්වා දෙමින් මේ ලෝකයේ සකස් වන ආකාරයත් ඒ ලෝකයෙන් අත මිදෙන ඒ නිරෝධ කරන ඒ ලෝකෝත්තර අමා නිවන් ශාන්තියට පත්වන ආකාරයක් දේශනා කරනවා. එතෙක් ලෝකේ මුලාවින් යුක්ත සත්වයා තමාට අවබෝධ කරගත නොහැකි අනවරත විශ්වය පිළිබඳ තමාට ගෝචර නොවන්නා වූ යථාර්ථය පිළිබඳ විවිධාකාර මිත්‍යා දෘෂ්ටින් සහිතවයි පැමිණෙන්නේ. භවයෙන් භවයට ගමන් කරන්නේ. තේරුම් ගන්න බැරි වුණාම දෘෂ්ටි හදා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අදටත් එහෙමයි. අද වුණත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා අවබෝධ කරගන්න කෙනෙක් අසමත් නම් ඒ පුද්ගලයා තුළ පවතින විවිධාකාර දෘෂ්ටි ඇත්ත නෙවෙයි ඒවා. දෘෂ්ටි. දෘෂ්ටිය කියන්නේ තමන් හදාගත්ත දැක්මක්. තමන්ට හිතනන්දමින් හදාගත්ත හිතලුවක්. ඒක ඇත්ත නෙවෙයි. ඇත්ත කියන්නේ එකක්, දෘෂ්ටි කියන්නේ තව එකක්. එහෙම වෙන්නේ ඇයි? දෘෂ්ටිය හැමතිස්සෙම දෑසින් දකින්න ලෝකේ, අනුභූතික ලෝකේ, දෑසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ස්පර්ශ කරගන්න ලෝකේ අනුභූතික සත්‍යයන් අතපත ගාලා ඇති කරගන්න එක. ඒ කියන්නේ එක ගැඹුරු විමර්ශනයකින් ඇතිවෙන එකක් නෙවෙයි.
විචාරයක් නිසා ඇති වෙන එකක් නෙවෙයි. අනවබෝධය නිසාමයි දෘෂ්ටි ඇති වෙන්නේ. අනුභූතික ලෝකේ විතරයි උන්ට ගෝචර වෙන්නේ. පේන්න තියෙන දේ විතරයි පිළිගන්නේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තුළ කෙනෙක්ට දෘෂ්ටියකට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට එමදු දෘෂ්ටීන් එක්ක කටයුතු කරන තමන්ගේ ස්වයං ඥානෙ මේ පැවැත්ම පිළිබඳ යථාර්ථය තේරුම් ගන්න නැහැ. තේරුම් ගන්න හැකියාවක් තරම් ප්‍රඥාවක් සාමාන්‍ය මිනිසෙට පහළ වෙන්නේ. එහෙමනම් අනවරාග්ද සංසාරේ ඉඳලා අනන්ත අප්‍රමාණ සංසාර දුක් ගිනි විඳගෙන එන ගමනක බොහෝම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසාම කියනවා පරම දුර්ලභ අවස්ථාවක්. පරම දුර්ලභයි. ඒ කියන්නේ ඊට වඩා පරම දුර්ලභ අවස්ථාවක් නෑ තවත්. මේ විශ්වයේ මේ අනන්ත අප්‍රමාණ ලෝක ධාතුන්හි සැරිසරන භවෙන් භවයට සැරිසරන ජීවත් වන මෙත්‍යාට උරුම වන පරම දුර්ලභ අවස්ථාවක්. අසිරිමත් වූ මහා ශාස්ත්‍රූ නමාමෑණී ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසන්නට අවස්ථාවක් උදා වී අවබෝධ කර ගැනීමට නෙවෙයි අසන්නට ඒ අසිරිමත් වූ බුද්ධගෙන නාමය ඇසීම පවා අනන්ත පිළිසරණක් ජීවිතයට. ඒ ශ්‍රී සද්ධර්මය අස අවබෝධ කර ගැනීම පිළිබඳ කුමක්ද කියන්න තියෙන්නේ? පරම සැපත උදා කර ගැනීම. ඉතින් මේ ගමන තුල මේ අවස්ථාව උදා වෙන්නේ පරම දුර්ලභ අවස්ථාවක් හැටියට හිතන්න එපා. හැමදාමත් භවෙන් භවයට බණ අහගෙන ආවා කියලා. එහෙම ආපු ගමනක් නම් මේ ගමන එහෙනම් බුදු පියාණන් වහන්සේ මුණ ගැච්චර අරුමයක් නෙවෙයි. ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙන එකත් එච්චර ලොකු වැඩක් නෙවෙයි. ඒක බලන් එහෙමනම්. එහෙනම් බුදු පියාණන් වහන්සේට වැරදිලා තියෙන්නේ. දුර්ලභංච මනුසත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා දේශනා කරපු බුදු පියාණන් වහන්සේට වැරදිලා තියෙන්න ඕනේ එහෙනම්. පින්වතුනි හැමදේම වැරදුනේ අපට මිසක් ආශ්‍රිමත් බුදු පියාණන් වහන්සේලාට කවදාවත් වරදින්නේ නැහැ. දසම මාත්‍රයකින්වත්. මේ විශ්වයේ කිසිදු කලෙක කිසිදු ආකාරයකින් වැරද්දක් නැති උතුමෙක් ඉන්නවා නම් වරදින්නේ නැති උතුමෙක් ඉන්නවා නම් ඒ අපගේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රූරයන්න් වහන්සේ පමණයි. එතකොට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ දුර්ලභ මනුෂ්‍යත්වයක් ලැබිලා තියෙන්නේ. ඒ පිළිබඳ අර ජිග්ගිල සූත්‍රයේ දේශනා කරන බහල ඇති අර කනකැස් බෑවා වියසිදුරින් එළිය බලන කතාව උපමාව. එච්චර දුර්ලභයි මේ මනුෂ්‍ය භාවයක් උදා කර ගැනීම. ඊටත් වඩා දුර්ලභයි පරම උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක මිනිසෙක් වෙලා ඉපදෙන එක. මිනිසෙක් කියන එක දුර්ලභ වැඩක්. බුද්ධෝත්පාද කාලේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක මිනිසෙක් වෙන එක ඊටත් වඩා දුර්ලභ කාරණාවක්. ඊටත් වඩා දුර්ලභයි මේ මිනිසෙක් කියලා මේ බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් උත්කෘෂ්ඨ භවාංග චිත්තයක් සහිත ඥාන සම්ප්‍රයුක්ත මිනිසෙක් වෙලා ඥානයේ සහිත ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගෙන සද්ධර්මය අහන්න පුළුවන් ප්‍රදේශයක මධ්‍ය දේශයේ යම් සීමාවක උපදින්නේ. ඒ කියන්නේ තථාගත බුද්ධ ශාසනය මුණ ගැහෙන සීමාවක නිකම් මිනිසෙක් වෙලත් නෙවෙයි කෙලතුළු ජඩ මිනිසෙක් නෙවෙයි ප්‍රඥාවන්ත මිනිසෙක් දුෂ්ප්‍රඥයොත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිකයොත් ඉන්නවා නියත වශයෙන්. එහෙමත් නොවි. ප්‍රඥාවති මිනිසෙක් වෙලා ත්‍රි හේතුක ප්‍රතිසන්දි හේවත් මේ ලෝභයේ දේශේ මෝහය අලෝභ දේශේ අමෝහය කියන මෙන්න මේ හේතු හඳුනාගත හැකි. ඒ කියන්නේ සත්වයක් විදිහට දුගතිය උපදින්න හේතු, සුගතිය උපදින්න හේතු, නිරෝධ කළ යුතු හේතු. හඳුනාගත හැකි සත්වයේ ත්‍රි හේතු. හඳුනාගත හැකි ඥානවන්තයෙක් කියලා උපදින්නේ ඊටත් වඩා දුර්ලභ වැඩක්. එහෙනම් ওই කාරණා තුනම එකට ගැලපුණත් වැඩක් නැහැ. සද්ධම්මෝ පරම දුර්ලභෝ සද්ධර්මය අමා මෑණියන් වහන්සේගේ ඒ මනාකොට දේශනා කරන ලද නිවැරදිව දේශනා කරන ලද තථාගතයන් වහන්සේගේ අසිරිමත් වූ අවබෝධයෙන් ප්‍රකාශ කරන ලද දේශනා කරන ලද පනවන ලද
පිහිටවන ලද විවරණය කරන ලද බෙදා දක්වන ලද විස්තර කරන ලද ඒ අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම. ඒක අර ඔක්කොටම වඩා දුර්ලභ නිසා ඒ පරම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථාව පරම දුර්ලභ අවස්ථාවක් හැටියට අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරන පෙන්වා දෙනවා. එතකොට පින්වතුනි මේ වෙලාවේ අපි මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා. ඔබ ලෝකයේ විවිධ රටවල ඉඳගෙන මේ ධර්මයට කන් දෙනවා. දැන් අපිට හිතෙන්නේ මේක හම්බුවක් හැටියට. කෙනෙක්ට එහෙමත් හිතෙන්න පුළුවන්. මම දන්නවා මේ අවස්ථාවේ මේ සහ සම්බන්ධ වන බොහෝ පින්වතුන් එහෙම හිතන්නේ නැති බව. නමුත් කෙනෙක්ට මේක හම්බුවක් වශයෙන් මුණ ගැහෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දැන් මේ වෙලාවේ මේ බණ දේශනාව ඇහෙන වෙලාවේ මේ බණ අහගෙන ඉන්න පින්වතෙක්ගේ ගෙදරකට යම්කිසි මිත්‍රයෙක් අහම්බෙන් එන්න පුළුවන්. අහම්බෙන් වගේ අපිට පේන්නේ. ලෝක සම්මතය අපි කියමු අහම්බුවක් වශයෙන් එන්න පුළුවන්. නොසිතපු වෙලාවක ඔහුට තමන්ගේ මිත්‍රයා දැක බලා ගන්න හිතිලා ওই නිවසකට එන්න පුළුවන්. එහෙම එන කෙනාට නිකන් අහඹු ගමනක් වගේ තමයි ඒක යෙදුනේ. ඊට පස්සේ ඒන මොකද කරන්නේ? තමන්ගේ කල්යාණ මිත්‍රයාගේ ඉල්ලීමට ධර්මයට සවන් දෙන්න පටන් ගන්නවා. පස්සේ ක්‍රමානුකූලව තාත් ධර්ම අවබෝධය ලබනවා. දැන් ඒක ලෝක සම්මතයේ සම්මුතිය තුළ බැලුවාම පේන්නේ අහඹු වැඩක් හැටියට, අහඹු ක්‍රියාවලියක් හැටියට. නමුත් පින්වතුනි ඒක එසේ අහඹුවෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, අහඹෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඒ දේ කුසල විපාකයක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච කර්ම පටිසමුපාදයෙන් සිද්ධ කරන ලද ක්‍රියාවලියක්. ඒක කුසල විපාකයක් හැටියට ඇහුට ශ්‍රී සද්ධර්මය අහන්න අවස්ථාව උදා වෙන්නේ. ඒ අවස්ථාව සකල දෙන්නේ. ඒක අව්‍යාකෘතයි. කර්ම පටිසමුපාදයෙන් හදන්නේ. ඒ අවස්ථාව. එදා ඔබට උදාහරණයක් කිව්වොත් එදා සවැත් නුවර මිනිසුන්ට හිතෙන්න ඇති දරුවෝ දෙන්නත් මැරිලා, ස්වාමියාත් මැරිලා, අම්මා තාත්තා සහෝදරයාත් මැරිලා, ඇඟේ වස්ත්‍රෙත් නැතුව අන්තිමට නිර්වතින් අර සවැත් නුවර මැද්දෙන් දුවගෙන ගිය ඒ පාඨාචාරා තරුණිය අහම්බෙන් වගේ අසිරිමත් වූ බුදුන් වහන්සේගේ සිරිපා මුල ගිහිලා නවතින්න ඇති කිය. අහම්බයක් වගේ පේන්න ඇති. අදටත් ඊට බුද්ධාන්තර 15කට පෙරගත්ත අසිරිමත් වූ බුද්ධ නියත විවරණයක් නිසායි එදා එසේ අසිරිමත් වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිරිපා මූලේ නතර වුණේ. ඒක ලෝකේ දෘෂ්ටියෙන් බලන කෙනෙක්ට පේන්න පුළුවන් අහම්බයක් හැටියට. එපා කවදාවත් බුදු පියාණන් වහන්සේ නම් අහම්බෙන් මුණ ගැහි කිය. පින්වතුනි දානංච සීලංච නෙක්ඛම්ම පඤ්ඤා වීරියන පංචමං කාන්ති සත්‍ය මදිඨාන මෙත්තුපෙක්කයි මේ දස. දානේ ශීලයේ නෙක්ඛම්මය ප්‍රඥා වීරිය සත්‍යවාදී බව ඉවසීම අදිෂ්ඨානීය මෛත්‍රී උපේක්ෂාව කියන මේ දසපාරමිතා වසර කෝටි ගාණක් තිස්සේ පූර්ණේ කිරීමේ ප්‍රතිඵලයක් තමයි පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය යමා ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වීම. ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන්නේ දසපාරමිතා පුරුපු ඒ උතුම් වූ මනුෂ්‍යයන්ට, සත්පුරුෂයන්ට. ඒ නිසා කිසිම කලෙක මේ ශ්‍රී සද්ධර්මය සුළු කොට තකන්න එපා. එහෙම බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අයගේ තියෙන අඥානකම නිසා ශ්‍රී සද්ධර්මයේ සුළු කොට තකනවා. ඒ නිසා තමයි අයගේ ජීවිතේ ධර්මයට වඩා වැඩි දේවල් තියෙන්නේ. සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ පාරමිතා පෙරුවේ රස්සා කරන්න, දරුපවුල් නඩත්තු කරන්න, නිලතල හොබවන්න, ජනප්‍රිය වෙන්න, තරු වෙන්න, එහෙම නැත්නම් සල්ලි හොයන්න, හරක බාන නඩත්තු කරන්න, වතු පිටි අස්වද්දන්න, ලෝකෙ තියෙන පළිහෙලව ගැන හිතලා නෙවෙයි. ඔය කියන දසපාරමිතාව පුරන්න ඕන දෙයකට. ඔය මොකුත්ම පාරමිතාව පුරන්නේ නැතුව නිකන් උඩබිම් බල හිටිය සංසාරේ පුරා වෙටි කරන්න පුළුවන්. ඒකට පාරමිතා ශක්තියක් ඕනේ. දස ආකාරයකින් පුණ්‍ය ශක්තිය වර්ධනය කරගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මිනිසෙක් වෙන්න අවශ්‍යයි හේතුක ප්‍රතිසන්දියක්. සාමාන්‍ය මිනිසෙක් වෙන්න
නිකන් සාමාන්‍ය ඒ කියන්නේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න නෙවෙයි. නිකන් ලෝකේ මිනිස්සෙක් කියලා උපදින්න. දැන් අපි දන්නවා ලෝකෙ පුරා මිනිස්සු ඉන්න. කෝටි 750ක 800කට ආසන්න ප්‍රමාණයක් ඇති මේ වෙනකොට. දැන් ඔක්කොම මිනිස්සු ඉපදුනේ අලෝභ ආදේශ අමෝහ සිතකි. ත්‍රි හේතුක ප්‍රතිසන්දි නිසා. හැබැයි හැමෝටම මේ අවස්ථාව උදා වෙන්නේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න. ඒකට හේතුව මොකක්ද? අලෝභ සිත සකස් වෙන්නේ කොහොමද? දානිය තුලින්. අදෝස සිත ආදේශ සකස් වෙන්නේ කොහොමද? සීලය තුලින්. අමෝහ සිත සකස් වෙන්නේ කොහොමද? භාවනාව තුලින්. දාන ශීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. සංසාරේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා බහුලව වඩන බොහෝ දෙනා සියලු දෙනා කියන්න බෑ. මොකද කර්මය අචේක්ෂයක්. නියතව කියන්න බෑ මේක මෙහෙමයි කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මහා කම්ම විභංග චූල කම්ම විභංග ආදී සූත්‍රවලත් පෙන්වා දෙන්නේ ඒ කාරණේමයි. කර්මය පිළිබඳව නියතව අදහස් දක්වන්න බෑ. නමුත් සංසාරේ මේ මිනිස්සු වේල උපදින බොහෝ දෙනා ඒකාන්ත වශයෙන්ම දාන ශීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා බහුලව ප්‍රගුණ කරපු අය. නැත්තම් අලෝභ ආදේශ අමෝහ ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ කෙනෙක්ට. අලෝභ ආදේශ අමෝහ ප්‍රතිසන්දියක් ලැබෙන්න නම් සංසාරේ දීර්ඝ කාලයක් තිස්සේ අලෝභ ආදේශ අමෝහ කියන සිත් වැඩෙන ආකාරයෙන් දානීය ශීලය භාවනා ප්‍රගුණ කරන්න ඕන. ඔතන දානීය කියන්නේ ඥාන සංප්‍රයුක්තවයි ඥාන විප්‍රයුක්තවයි ආකාර දෙකටම සුගතියක වාසය කරන්න බලාගෙනත් ඒ වගේම නිවන් ප්‍රාර්ථනාවෙන් දානීය සිද්ධ කරනවා. අවම වශයෙන් උතනදී සුගතියකවත් යන්න කියලා හිතාගෙන සුගතියටපත් වෙන්න කියලාවත් හිතාගෙන දානි දීලා තියෙනවා. ඊළඟට උතන ශීලය කියන්නේ පංචශීලය ඒ වගේම දස අකුසලෙන් වෙන්වීම. ඒ වගේම උතන භාවනා කියන්නේ ලෞකික වශයෙන් සිද්ධ කරන්න පුළුවන් භාවනා වර්ග. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා නැති කාලෙකත් බුද්ධ ශූන්‍ය කල්පවල තාපසයෝ ඍෂිවරු වැඩ වාසය කරනවා. උන්වහන්සේලාත් විවිධාකාර භාවනා කසින භාවනා යන ආදී වශයෙන් සමත භාවනා පෙන්වා දෙනවා ලෝකයට. මෛත්‍රී භාවනා ආදී වශයෙන් ලෞකික වශයෙන් ඒ භාවනා ප්‍රගුණ කරලා තියෙන්න ඕන. මෙන්න මේ කියන දාන ශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා බහුලව ප්‍රගුණ කරපු ඒ ඥානවන්ත සත්වෝ තමයි මිනිස්සු වෙලා උපදින්නේ. හැබැයි පින්වතුනි මිනිස්සෙක් වෙලා උපදින එක නෙවෙයි වැඩි. ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත හැකි මිනිසෙක් කියලා උපදින එක. ඒ වගේ මේ ධර්මයේ මුණ ගැසෙන සීමාවක උපදින එක. ඒක තමයි අර දුර්ලභාංච manussත්තානම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාක්කන සම්පatti ක්ෂණ සම්පත්තිය කියලා පෙන්වන්නේ භාවහන්සේ. මිනිස්සු වෙච්ච හැමෝටම බුදුබණ අහන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලෝකේ අනික් රටවලත් ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගන්නා මිනිස්සු. හැබැයි එසේ දැනගන්න ඔවුන්ට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ධර්මය අසන්නට ලැබෙන්නේත් නැහැ. ඒ අසන ධර්මයේ ලේසියෙන් අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ. ඒකට හේතුව කුමක්ද? ඔබට තේරෙන්න ඕන ඔබේ ජීවිතේ වටිනාකම. මේ ධර්මදීපේ ඉන්න බොහෝ මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ ජීවිතේ වටිනාකම. ඒ නිසා උන්ට අඥානියෝ කියලා කිව්වට කමන්නේ. එහෙම කිව්වහම තරහ වෙනවා. නිග්‍රහ කරන, අවමාන කරන අපට. කමක් නෑ. මරණ මංචකයේදී හරි තේරෙයි. ඇයි එහෙම කිව්වේ කියලා. සාමාන්‍ය මිනිසෙක් කියලා උපදින්න ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ප්‍රමාණවත්. හැබැයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත හැකි මිනිසෙක් වෙලා උපදින්න නම් ඒ පුණ්‍ය ක්‍රියා තුන් ආකාරයකින් නෙවෙයි දස ආකාරයකින් වර්ධනය වෙන්න ඕන. දස බලයක් නැගෙන්න ඕන. දස ආකාරයක පුණ්‍ය ක්‍රියා තුළින් තමයි සම්බුද්ධ ශාසනයක උත්තරීතර මනුෂ්‍ය භවයක් උරුම වෙන්නේ. ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත හැකි මට්ටමේ මනුෂ්‍ය භවයක් උදා වෙන්නේ. දස ආකාරයක පුණ්‍ය ක්‍රියා. දානංච සීලම්මං පාඤ්ඤා වීරියන පංචමං අදිඨානම් මිත්තු පෙක්ඛායි මේ දස පාරමී. දැන් ඔබට තේරෙනවද අද ඔබ මේ ගත කරන මනුෂ්‍ය භවය
ඔන්න ඔය ආකාරයේ දස පාරමිතාවන්ගෙන් එහෙම නැත්නම් ඒ දස බල පුණ්‍ය ක්‍රියා තුලින් තමයි සකස් වෙලා තියෙන්නේ. දැන් මේ වටිනා මනුෂ්‍ය භවය තමයි මේ තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය ගෙවිලා අවසන් වෙලා යන්නේ. කොයි වෙලාවක හරි ඔය ජීවිතය අවසන් වෙනවා. ඒක අද දවසේ වෙන්නත් පුළුවන්. හෙට දවසේ වෙන්නත් පුළුවන්. නොබෝ දිනකින් වෙන්නත් පුළුවන්. තව ටික කාලයක් ගිහිල්ලා වෙන්නත් පුළුවන්. කවදා නමුත් ඒ දේ සිද්ධ වෙනවාමයි හැබැයි තියාගන්න යම. ඒ අවසාන වෙන්නේ වසර කෝටි ගාණක් තිස්සේ දස ආකාරයේ පුණ්‍ය ක්‍රියා තුලින් රැස් කරගත්තා වූ සකස් කරගත්තා වූ වටිනා අප්‍රමාණ මිල කරන්න බැරි අමිලෝ මනුෂ්‍ය භවයක් බව. ඒ කියන්නේ නැවත ඔබ මේ අවස්ථාව උදා කරගන්න මේ අවස්ථාවේදී මේ ශ්‍රී සද්ධර්මය අසවබෝධ කරගන්න අසමත් වෙලා මේ අවස්ථාව ගිලිහිලා ගියොත් නැවත ඔබ ඒ ආකාරයෙන් පාරමිතා පුරාගෙන යන්න ඕන ඊළඟ සම්බුද්ධ ශාසනයකදී. ඒ කවදාද කියලා කවුරුවත් දන්නේ නැවත දස ආකාරයක පුණ්‍ය ක්‍රියා හැවත්තේ දස පාරමිතා බල වඩමින් යන්න ඕනට නැවත ඒ උතුම් අවස්ථාව උදා කරගන්න. හැබැයි අවස්ථාව කවදාද කොතනදීද උරුම වෙන්නේ කියලා දන්නේ නැහැ. ගැඹුරෙන් ගැඹුරට බැලුවොත් පින්වතුනි මට කියන්න තියෙන භික්ෂුවක් හැටියට බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් මේ උදා වෙලා තියෙන අවස්ථාව වචන වලින් විස්තර කළ නොහැකි අවස්ථාවක් බව ස්නේහයක් වගේ. සැබෑ නොවන්නා වූ සිහිනයක් වගේ. සැබෑ වෙලා තියෙන. ඒ තරම්ම පරම දුර්ලභ අවස්ථාවක්. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ සංසාරේ සාමාන්‍ය පින් කරපු අයට. සාමාන්‍ය පින් කරපු අයට බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්නේ නැහැ. ඇහෙනවා කිව්වහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ YouTube එකේ බණ තියෙනවා. ඔය ඕන තරම් රේඩියෝ වලත් ඇහෙනවා. ඉතින් ඔය ඇහෙන්නේ කියලා. පින්වතුනි සෝතවදාන කියන්නේ ඒකට නෙමෙයි. කන් දෙකට නම් ඔය බල්ලෙක් පූසෙක් හිටියත් ඔය රෙලවෙක් වන්ද හිටියත් උන්ටත් ඇහෙන්න පුළුවන්. ලොකු ස්පීකර් එකක බණ දැම්මා නම් එහෙම ඔය සත්තු සිව්පාවන්ටත් ඇහෙනවනේ. දැන් ඒකටද බණ ඇහෙනවා කියන්නේ. ඇහෙනවා කිව්වේ සෝතවදානින් අහන්න ඕනේ. කියන්නේ ප්‍රඥාව මුල් වෙලා බණ අහන්න ඕනේ. අපි දැන් අවවාදයකට ඇහුම්කන් දෙනවා කියන්නේ කවුරු හරි අවවාදයක් දෙනකොට අහගෙන ඉන්නවා. ඒකට ඇහුම්කන් දෙනවා කියන්නේ. ඇහුම්කන් දෙනවා කියන්නේ ඒක අහගෙන ඉඳලා පිළිගන්න එකට. එහෙනම් බණ අහනවා කියන්නේ මොකක්ද? රේඩියෝ එකක් දාගෙන, ටීවී එකක් දාගෙන නැත්නම් මේ තාක්ෂණිය ඔස්සේ නිකන් ඔන්න ඔය කන් දෙක තියනවට අහගෙන ඉන්න එකද? ඒක නම් ඔය සතාසි උපාවටත් කරන්න පුළුවන්. එහෙම බණ අහන එක. බණ අහනවා කියන්නේ මොකක්ද? ප්‍රඥාවෙන් ගුවමනාවෙන් අවධානයෙන් සෝතවදානෙන් බණ අහන්න ඕන. නිකන් ආවට ගියාට උඩින් බල බල හතර අතේ වැඩ පටලවගෙන දහසක් වැඩ කර කර බණ අහද්දිත් නැගිටලා යනවා මං කියන්නේ. ඒ බඳු මිනිස්සු කවදාවත් ධර්ම අවබෝධයටපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඇයි? ඔවුන්ට ඒ ධර්මයේ වටිනාකම තේරුන්නේ නැහැ. ධර්මයේ තරම් අමිල නිදානියක් තියනවද තවත්? ශ්‍රී සද්ධර්මයේ අහන වෙලාවට ඒ ධර්මයට කරන ගරුත්වයක් හැටියට තමයි අපි නිහඬව ස්ථානයේ ඉඳගෙන ඉන්නේ. ඒ ධර්මයට නිගරු වෙන්න හොඳ නැහැ. අතන මගින් නැගිටලා යන්න හොඳ නැහැ. එහෙම යනවා නම් ඒ කියන්නේ අපිට මේ ධර්මයේ වටිනාකම තාමත් වැටහිලා නැහැ. බොහෝ දෙනා කරන වැරදි මේවා. එහෙම වැරදි කර කර නම් කවදාවත් හිතන්න එපා මේ පරම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත හැකියි කියලා. ජීවිතයෙන් පූජා කරන ශ්‍රී සද්ධර්මයට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත්. එතකොට ඔබට ධර්මයේ පිහිට ලැබෙනවා. ධර්මයේ උදෙසා ජීවත් වෙන්න. ගොඩක් අය ජීවත් වෙන්නේ මොන උදෙසාද? සමහරු සල්ලි උදෙසා. සමහරු බාලය උදෙසා. සමහරු ඒ ඔක්කොගෙම පොදු අරමුණ වෙන්නේ කාමයේ. විවිධාකාර දේවල් උදෙසා ජීවත් වෙන්නේ. සමහරු ජීවත් වෙනවා දරුවෝ උදෙසා. සමහරු හරක බාන උදෙසා. සමහරු වතු පිටි ඉඩකඩම් උදෙසා. එක එක හිස් බලාපොරොත්තු තියෙන්නේ. කවුද දසා නියම දිසා ජීවත් වෙන්නේ? අන්න ඒ අය තමයි ඒ ධර්මයේ පිළිසරණ ලැබලා ඒ නිවන් ශාන්ති උරුම කරගන්න. ඡන්ද කියන irdipaathe වැඩෙන්නේ එතකොටයි. ඒ නිසා ධර්මයේ උරුමය ලබන්න, ධර්මයේ උදෙසා ජීවත් වෙන, ධර්මයට ජීවිතේ පූජා කරන්න. තවත් වැදගත් කාරණාවක් පෙන්වලා දෙන්නට ඕන. අසාකාරයකින් පාරමිතා, ඒ කියන්නේ දසාකාරයකින් පුණ්‍ය බලය වර්ධනය කරගත්ත මිනිස්සු බහුල රටක් තියෙනවා ලෝකේ.
ඒ රටට කියන්නේ ධර්මද්වීපය කියලා. ඒක ලෝකේ තියෙන රටක් එක්තරා මිනිසෙක් හිටියා. මේ මිනිසයා පොහොසතෙක් වෙන්න ප්‍රාර්ථනා කරගෙන හිටියා. පොහොසතෙක් වෙන්න කියලා බලාපොරොත්තු වෙන මේ මිනිසයා දෛවඥයෙක් ගාවට ගිහිලා කේන්දරේ පෙන්නුවා. කේන්දරේවක් තියනවද මට ධනයෝගයක් කියලා බලාගන්නයි මේ මිනිසයාට උවමනා වුනේ. කේන්දරේ බලලා ඒ දෛවඥයා කිව්වා ඔව් ඔබ මහා ධනපතියෙක් වෙනවා ආගති. ඔබට විශාල දියමන්ති ආකාරයක උරුමය තියෙන. කේන්දරේ බලලා කිව්වා. විශාල දියමන්ති ආකාරයක උරුමයක් ඔබට තියෙනවා. ඔබ අප්‍රමාණ ධනයක උරුමකරුවෙක්. ඔබ උපතින්ම ඒ මහා ධනයට උරුමකරුවෙක්. දියමන්ති ආකාරයක් කියන්නේ ආයිතින් කෙබඳු ධනයක්ද? දැන් මේ මිනිහයාට පුදුම සතුටක් ඇති වුණේ. මේ මිනිහයා දුවගෙන ආවා ගෙදර. ඇවිල්ලා කල්පනා කරා අද ඉඳලම මම මේ දියමන්ති ආකාරය හොයාගෙන යන්න ඕන. ඒ උදෙසා කටයුතු කරන්න ඕන. අප්‍රමාදීව දියමන්ති ආකාරය හොයාගන්න ඕන. මට ධනපතියෙක් වෙන්න අවශ්‍යයි. මට මහා ධනයක් උරුමයි. මෙහෙම කියලා හිතලා මේ මිනිහයා මොකද කරේ? තමන්ගේ ඉඩකඩම් ගෙවල් දොරවල් වතු පිටි සියල්ලක්ම විකුණලා ඒ මිල මුදල් ටිකක් එක්ට්‍රස් කරගෙන දියමන්ති ආකාරයක් සෙවීමේ ගවේෂණය දියත් කළා. මොහු රටෙන් රටට යනවා දැන් දියමන්ති ආකාරයක් හොයාගෙන. දියමන්ති සොයමින් දියමන්ති ගැන හොඩුවාවක් ලැබෙන හැම තැනකටම යනවා. මේ විදිහට සෑහෙන කාලයක් තිස්සේ දියමන්ති හොයාගෙන ගියා. දියමන්ති නම් ලැබුණේ නැහැ. දියමන්ති ආකාරයක් ලැබුණේ නැහැ. දියමන්ති ගැන හොඩුවාවක් දිසි ආකාරව ලැබුණෙත් නැහැ. නිකන් කාලය නාස්ති වුණා විතරයි. අතන දියමන්ති තියෙනවා මෙතන දියමන්ති තියෙනවා කී ගියාට කොතනකවත් දියමන්ති තිබුණේ නැහැ. අන්තිමට සිද්ධ වුණේ තමන්ගේ කාලය ගෙවිලා ගියා. ඒ වගේම අර රැස් කරගත ධනියත් අවසන් වුණා. දැන් තව සුළු මුදලයි ඉතුරු වෙලා. දැන් ඕකත් ඉවර වුණොත් මහපාර හිඟා කණ්ඩායි වෙන්නේ. එනිසා මේ මිනිස්සයා පොඩ්ඩක් ඥානවන්තව කල්පනා කර අවසාන මොහොතේදී හරි දැන් මම මොකද කරන්නේ? දැන් මට එක දෙයයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේ ඉතුරු වෙච්ච සුළු මුදල් ප්‍රමාණය මම නැවත ගමරට බලා යනවා. ගිහිල්ල ඉවරලා මගේ නිවස විකුණපු ඉඩම විකුණපු මිනිසයාට මම ඇත්තම කියනවා මේ වගේ ඔලොමොට්ටල වැඩක් මම කරගත්තේ. අනේ මට පිහිටවන සේක්වා. මට ඔය පුංචි ඉඩමෙන් ඔය ඉඩමෙන් මට පුංචි කොටසක් දෙන්න. මම ඒකේ පුංචි ගෙපලක් හදාගෙන ඒ ගෙපැලේ මම පාඩුවේ ජීවත් වෙනවා. දැන් ඉතින් වෙච්ච දේවල් වලට කරන්න දෙයක් නැහැ. ගියන ඕනේ අතුන් ලවවත් අද ගන්න බෑ. ඒ නිසානේ මට පිහිට වෙන්න කියලා ඉල්ලීමක් කරලා තමන්ගේ ඉඩමෙන් ඒ දැන් වර්තමාන උරුමකරුවාගෙන් කන්නලව් කරලා හරි කොටසක් ඉල්ලගෙන ජීවත් වෙනවා කියලා හිතාගෙන අර ඉච්ච මුදල් ටිකෙන් නැවත ගමරට බලා ආවා. ඔහු ගමරට බලා එනකොට ඔහුගේ ඒ වත්ත වටේට ඔහුට උරුම වෙලා තිබිච්ච ඒ වත්ත වටේට විශාල තාපයක් ඉදිරියලා. විශාල තාපයක් උසට. මොහු බොහොම අමාරුවෙන් ওই තාපෙට බඩගාලා බැලුවා. මොකද්ද මේ ආකාර විශාල තාපයක් මේ වත්ත වටේට බඳින්න හේතුව කියලා. එතකොට ඔහුට දකින්න ලැබුණා. ඔහුගේ ඉඩමේ දියමන්ති ආකාරයක් මතුවෙලා ඒකේ වැඩ කරනවා. ඒක මිලදී ගත්ත මිනිසයා. ඔහු එච්චර කාලයක් ඉඳලා තියෙන දියමන්ති ආකාරයක් උඩ. අර දෛවඥයා කිව්වේ ඇත්ත. ඔබට දියමන්ති ආකාරයක උරුමයක් තියෙනවා කියලා. නමුත් පුරුදු වෙලාම තියෙන්නේ මොකද්ද? පුරුදු වෙලාම තියෙන්නේ පරිබාහිර ලෝකයේ තුල ඒක සොයන්නේ. පුරුදු වුණේම දියමන්ති ආකාරයක් තියෙනවා කිව්ව ගමන් දියමන්ති ආකාරයක උරුමයක් තියෙනවා කිව්ව ගමන් ඒක කොහේ හරි වෙන තැනක ඉක්මනින් ඒක හොයා ගන්න ඕන කියලා අන්න එහෙම හොයාගෙන යන්නේ. ඒක තමයි පුරුද්ද. සංසාරේ ඉඳලම තිබිච්ච පුරුද්ද. අදටත් මේ පුරුද්ද බොහෝ දෙනා තුල තියෙනවා මේ විදිහටම. මේක කාරණා දෙකක් සම්බන්ධයෙන් ගැලපෙනවා. මම මේ කාරණා දෙකම පෙන්නලා දෙන්නම් ඔබට. එකක් තමයි කල්පනා කරලා බලන්න.
මේ උත්තරීතර ධර්මද්වීපේ මිනිසෙක් කියලා උපදින එක. මේ ඉපදිලා තියෙන දියමන්ති ආකාරයක. මෙබඳු උපතක් ලබා ගන්න පුළුවන් සාමාන්‍ය මිනිසෙට. මේ ශ්‍රේෂ්ඨ ධර්මද්වීපේ කියන්නේ බුදු පියාණන් වහන්සේ පවා තුන් වතාවක් පිරිත් කරපු පිරිත් කරලා පිරිත් පැන් ඉහලා ආරක්ෂා කරපු අනාගතයේ මගේ ශාසනය රකින්න ශ්‍රේෂ්ඨ මිනිසයෝ පහළ වෙන දිවයින කියලා ආශිර්වාද කරපු සක්‍ර දෙවියන්ට පවා බාර දීපු මහාර්ගෝ දිවයින. අදටත් මේ රට හඳුන්වන නම් බලන්න. ඔජ දීපය, වර දීපය, මණ්ඩ දීපය, රත්න දීපය, විජය දීපය, දම් දීපය, හෙළ දීපය ලෝකයේ කිසිම රටක් මේ විදිහට හඳුන්වනවද? අනික් දීපය, රත්න දීපය, විජය දීපය, වෛජයන්ති දීපය, දියමන්ති දීපය, දියමන්ති ආකාරය. විජය කියන්නේ වෛජ කියන්නේ වජ්‍ර කියන්නේ දියමන්ති වලට. විජය දීපය කියන්නේ දියමන්ති පොළොමේ. දියමන්ති මොනවද? දියමන්ති කියන්නේ මොනවද? දියමන්ති කියන්නේ නිකම් පාෂාණයක් ඒක. හැබැයි ඒක ඝන අධික ඝනත්වයෙන් යුක්ත නිසාම දුර්ලභ නිසාම ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඉස්සරහා දියමන්ති කෙබඳු වටිනාකමක් පුරුම වස්තුවක්. එහෙමනම් ඒ විජය දීපේ කිව්වේ මොන අර්ථයෙන්ද? සත්‍ය වශයෙන්ම මේ මහ පොළොව යට දියමන්ති ආකාරයක් පවතින්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි මේ මහ පොළොවේ උපදින මිනිසයන්ට හම්බ වෙනවා විශ්වයේ කිසිවෙක්ට හම්බ වෙන්නේ නැති ආකාරයේ මුණ ගැහෙන්නේ නැති ආකාරයේ දියමන්තියක්. ඒ තමයි ශ්‍රී සද්ධර්මය. එහෙමනම් මේ උතුම් දියමන්ති ආකාරයේ ඉපදිලා දියමන්ති ආකාරය තුල ජීවත් වෙලා බොහෝ දෙනෙක් සැප සම්පත් හොයාගෙන මේ දියමන්ති ආකාරයේ නැති දියමන්ති හොයාගෙන ගියේ නැද්ද? තනින් තන. දැන් ඒ අය කල්පනා කරනවා නැවත ගමරට බලා එන්නට ඕන. ඒක වෙනම පැත්තක්. ඒක නම් මම වැඩි කතා කරන්න කැමති නෑ. ඔබට සිත් ඇවුලක් ඇති වෙන නිසා. හැබැයි ඔබේ උරුමේ තියෙන්නේ මෙහි. ඔබ මතක තියාගන්න දියමන්ති ආකාර හොයමින් ඔබ සක්වල පුරා විද්දත් ඔබ උපන් බිමේ තමයි මේ දියමන්ති ආකාර පවතින්නේ. ඒ වෙනම කතාවක්. ඊටත් වඩා ගැඹුරු තැනකට අපිට ගමන් කරන්න පුළුවන් මේ උපමා කතාව ඇසුරෙන්. අපි සැපය කිව්ව ගමන් ඔබට සැපේ උරුමයි පරම කියලා කවෙක් හෝ දෛවඥයෙක් හෝ අනාගත වාක්‍යකරුවෙක් හෝ අප ගැන අනාවැකියක් කිව්වොත් අපිට අර දියමන්ති ආකාරය හොයන් ගිය මිනිහට වෙච්ච වැඩේම තමයි වෙන්නේ. අපි හිතනවා ඒ සැපේ ඇත්තේ ලෝකයේ තුල කියලා. අපිට මොකද කරන්නේ? ලෝකයේ තුල ගවේෂණය කරන ඒ සැපේ හතර අතේ හොයන ඒ සැප. විවිධාකාර භූමිකා හදාගෙන විවිධාකාර තල නිර්ණායක හදාගෙන විවිධාකාර වටිනාකම් කියලා එහෙම දෙයක් ලෝකයෙන් ලබාගෙන ඒ දේවල් පෝෂණය කරමින් නඩත්තු කරමින් විවිධාකාර ආකෘති වල හිර වෙලා අපි ලෝකේ සැප හොයනවා. හතර අතේ හොයනවා සැපය. විවිධ අසත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා වලට කන් දෙමින් අපි ලෝකේ පුරා සැප හොයනවා. දියමන්ති හොයනවා. සැප හොයනවා. හතර අතේ හොයනවා. හොයලා හෙම්බත් වුණාම කවදා හරි දවසක නතර වෙනවා. නතර වෙලා ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ සී සද්ධර්මයට කන් දෙනවා. අන්‍යදාට දැනගන්නවා. හොයපු ඒ සැපයේ දියමන්තිය තිබුණේ තියෙන්නේ එළිය නෙවෙයි ඇතුලේ කියලා. සාන්තිකේන විජානන්ති ධම්මමග්ගස්ස කෝවිදා තමා තුලම පවතින නිවන නිවීම ශාන්තිය සැපත හඳුනන්නේ නැහැ කියනවා ධර්මයේ අදක්ෂයා. එහෙනම් ලෝකේ සැප හොයලා තියෙන්නේ තමා තුලම සැපේ වසන් කරගෙන. තමා තුලම පවතින සැපේ දකින්න බැරි වුණේ ඇයි? ධර්මයේ අදක්ෂයෙක් වෙච්ච නිසා. හරියට ධර්මය ඇහුවේ නැහැ. ධර්මයේ පරිශීලනය කරේ නැහැ. ධර්මයේ විචක්ෂණ ප්‍රඥාවෙන් යුක්ත විමර්ශනය කළේ නැහැ. කියන්නම් වාලේ ඕනම දෙයක් පිළිගත්තා. දෘෂ්ටි වලට ගැති වෙලා හිටියා. දෘෂ්ටි අතහැර ගන්න බැරි වුණා.
ඒ නිසා මොකද වුනේ? ශ්‍රී සද්ධර්මයේ මග හැරිලා ගියා. ඒ නිසා අර සැප හොයාගෙන දියමන්ති හොයාගෙන ගිය අර මිනිසයා වගේ ලෝකේ පුරාම සැරිසරන්න සිද්ධ වුණා. ලෝකයේ කිව්වේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ 12 ඔස්සේ සකස් වන චිත්තමය අවකාශය තුල සැරිසරන්න සිද්ධ වුණා. එහෙම නැතු මේ ලෝකය කියන්නේ පෘථුවියට නෙවෙයි. ලෝකය කියන්නේ 12 ආයතන මගින් සකස් කරන චිත්තමය අවකාශය. ඕක ඇතුලේ තමයි සැරිසරන්නේ අපි. පරිබාහිර සියල්ල නිමිති වශයෙන් ගන්නේ ඇතුලේ ලෝකය හැදින්නේ. එළිය නෙමෙයි ලෝකේ තියෙන්නේ ඇතුලේ. ඇතුලේ තියෙන ලෝකේ තමයි බිඳ හරින්නේ. එතකොට තමයි ලෝකෝත්තර අමා නිවන් ශාන්ති උදා වෙන්නේ. එහෙනම් මේ ලෝකේ බිඳ හරින්න ඕන. එළිය සැරිසරලා නෙමෙයි. ප්‍රඥාවෙන් යුක්තව මේ ඇතුලේ බිහි වෙච්ච ලෝකේ දැකලා අන්න ඒකයි බිඳ හරින්න ඕන. ඒ නිසා පින්වතුනි බලන්නේ උපමාවට අනුකූලව අපි සැපහෙව්වේ කොහෙද? අපි සැපහෙව්වා රූප තුල, ශබ්ද තුල, ගන්ධ තුල, රස තුල, ස්පර්ශ තුල, අදහස් තුල. අපි සැපහෙව්වා ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්. හම්බුණාද සැප? දැන් සැපද කියලා තමයි අහන්න ඕන. ලෝක සත්‍යයෙන්. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පහළ වෙලා පෙන්නලා දෙනවා නුඹලා අඥාන පිරිසක්. නුඹලා සැප හොයන විදිහේ කැත, හොයන විදිහේ වැරද්ද, සාවද්‍ය භාවය. කොහොමද ඔය සැප හොයන්නේ? තමා තුලම තියෙන එකක් වසං කරගෙන ලෝකේ හොයනවා ඒක. එහෙනම් ධර්මයේ දක්ෂයෙක් වෙච්ච දවසට අන්න තමා තුල තියෙන සැපේ උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ දක්ෂ භාවය ඇති වෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. ඒක තමයි පළමුවෙනිම කාර්යව්‍ය ජීවිතය. 6-4 තීරණ පොඩි එකා අවුරුදු 3යි 4යි 5යි ඔය වයසේ ඉඳලම කරන්න ඕන එකම වැඩේ. අප හිතන් ඉන්නේ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන වලට දාන්න උනුංග. විනාශ වෙලා යන්නේ. ඉගෙන ගන්න ඕන ලෝක විෂයන්. හැබැයි අග්‍ර කර ගන්න ඕන ධර්මයේ නිවන. මේ ඉපදිලා තියෙන්නේ ලෝකේ අග්‍ර කරගෙන ලෝක මුල් තැන දීලා ඒකට වටිනාකමක් දීලා සංසාරේ මෙතෙක් කරපු ඔලොමොට්ටල මෝඩ වැඩේ ආපහු වතාවක් කරලා වෙනසිලා විනාශ වෙලා මැරිලා හිස්මිණියක් විදියට ගිහිලා කනත්තේ වැළලෙන්න නෙවෙයි. මේ ඉපදිලා තියෙන්නේ ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ එයමා ධර්මය අවබෝධ කරගෙන අමරණීය වෙන්න. මරණීය වෙන්න නෙමෙයි මේ ඉපදිලා තියෙන්නේ. නමුත් බොහෝ මිනිසයෝ තාමත් උත්සාහ ගන්නේ මරණීය වෙන්නමයි. මරණීය වැඩපිළිවෙලට දෙන වටිනාකම උන් තාමත් අමරණීය වෙන්න අමරණීය වෙන වැඩපිළිවෙලට දෙන්නේ නැහැ කියන්නේ ධර්මයට දෙන්නේ නැහැ. උන් තාමත් මරණීය ලෝකෙම හොයන. මරණීය වැඩපිළිවෙලම හොයන. මරණීය අත්දැකීම් හොයන. මරණීය සම්බන්ධතාවම හොයනවා. මරණීය සැප වේදනාම හොයනවා. කාමී. ඔවුන් අමරණීයම ශාන්තිය සොයන්නේ. අමූර්තය සොයන්නේ මෘතයමයි හොයන්නේ. මෘත සරගාලවල ශරීරාගාරවල තව කාලයක් අයිස් වෙලා ඉන්නමයි බලාපොරොත්තුව. මෘතය හොයන්නේ. මෘතය මරණය අමූර්තය නෙවෙයි සොයන්නේ. මරණයමයි සොයන්නේ. ඒ නිසාම තමයි අදටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙන්නේ. හැබැයි මේ යථාර්ථය කුමන හෝ ආකාරයකින් තමන්ගේ සහජ ප්‍රඥාවෙන් හරි අනුමාන හරි වැටුණොත් ඒ සියලු සත්පුරුෂයෝ ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඉදිරියේ තමයි නතර කරන්නේ සංසාර ගමන. ඒකයි මෙතෙක් ආපු හිස් ගමන ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ සිරිපා මුලදී අවසන් වෙනවා. දතානුපස්සනා සූත්‍රයේ කුද්දක නිකායේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැහැ කියලා තමන්ට බැරි වුණාම ලෝකයටත් අර තමන්ගේ විනාශය ලෝකයාගේ පොදු විනාශයක් කරන්න බොහෝ සත්පුරුෂය උත්සාහ ගන්නවා. ඒ නිසා තමන්ට බැරි ධර්මය අවබෝධ කරගන්න ලෝකයටත් මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ කියලා දෘෂ්ටි ඇති කරලා තමුණුත් වෙනසිලා ලෝකයක් වනසලා නිරගත වෙනවා මරණින් පස්සේ බොහෝ අසත්පුරුෂයෝ. මෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සත්‍යය. අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව යමක් ලෝකයට දේශනා කරන්න කලින් 10 වතාවක් නෙවෙයි කෝටි වතාවක් හරි හිතන්න ඕන. මොකද
තමන්ගේ ඔලොමුට්ටල කම නිසා තමන්ගේ අඥානකම නිසා තමන්ගේ කියන දෙයින් යමෙක් වැරදි දෘෂ්ටියකටපත් වුණොත් ඒ මිනිස්සයා වරද්ද ගැනීම කවදාද නැවත නිවැරදි කරගන්නේ. යමෙක්ගේ අඥාන දෘෂ්ටියකටපත් වුණොත් ඔහුට සංසාරේ සමහර විට දෘෂ්ටිය නිසා වසර කෝටි ගාණක් තිස්සේ දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ භයානක දුකට ඇදලා දමන යසත් පුරුෂයාට සැපුරුමේ කියලා හිතන් ඉන්න. ඒකයි බුදු පියාණන් වහන්සේ කිව්වේ ශ්‍රී සද්ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. නමුත් බොහෝ දෙනෙක් ඒ සෙල්ලම කරනවා අදටත්. ඒ නිසා ඊටාම කරුණාවෙන් සිහිපත් කරන්නේ බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් භික්ෂූන් හැටියට ගිහි පැවිදි වේවා කවරෙක් හෝ අමා මෑණියන් වහන්සේගේ ධර්මයට ගරු කරන්ද ඒ ධර්මයට කවදාවත් අකුල් හෙලන්න එපා. ඒ ධර්මයේ මතුවෙනකොට වාද විවාද අරගල කරමින් නිකන් අනවශ්‍ය අකුසල් රැස් කරගන්න එපා. ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මය මතුවෙන්නට ඉඩ හරින්න, බැබලෙන්නට ඉඩ හරින්න. ඔබ ලෝක සත්‍යයන් කෙරෙහි සැබෑ කරුණාවක් මෛත්‍රියක් ඇති සත්පුරුෂයෙක් නම් ඔබ කරන්න ඕන ශ්‍රී සද්ධර්මයට ආශිර්වාද කරන එක, සද්ධර්මයේ මතුවෙන ක්‍රියාවලියට ආශිර්වාද කරන එක, තමන්ගේ උපකාරය ලබා දෙන එක. බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් එසේ නොවන්නට වාද විවාද තර්කවාද කරමින් ඒ ශ්‍රී සද්ධර්මයේ නසන්නට උත්සාහ ගන්නට එපා. කවුරුන් හෝ එසේ උත්සාහ ගන්නවා නම් අනතුරු ඇඟවීමක්, ගිනි මැලයකට පනින්න එපා, ගිනි අඟුරු වලකට පනින්න එපා. විහිං වෙනසිලා යන්න වෙන්නේ. ශ්‍රී සද්ධර්මයත් එක්ක හැප්පෙන්න එපා. දියමන්ති ගලක් දැකලා තිරුවාන ගලකට හිතන්න පුළුවන් අවශ්‍ය නම් මමත් පාසානියක්, දියමන්තියත් පාසානියක්. ඉතින් මම මොකටද දියමන්තියට දෙවැනි වෙන්නේ කියලා හිතාගෙන තිරුවාන ගල දියමන්ති ගලත් එක්ක හැප්පෙන්න ගියොත් එදාට දියමන්ති ගලේ විදිහටම පවතිවි, දියමන්තියේ විදිහටම පවතිවි. තිරුවාන ගල කුඩු වශයෙන් දකින්න ලැබෙනවා. අන්න එච්චරයි වෙන්නේ ශ්‍රී සද්ධර්මයත් එක්ක හැප්පෙන්න ගියොත් කවුරුන් හෝ. ආයනියන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් එක්ක හැප්පෙන්න එපා. බොහෝනම දෙයක් එක්ක හැප්පෙන්න ලෝකේ. අමා මෑණියන් වහන්සේගේ අවබෝධයත් එක්ක නම් හැප්පෙන්න එපා. උන්වහන්සේ මේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය එක්ක නම් හැප්පෙන්න එපා. ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ අනන්ත අප්‍රමාණ අසිරිමත් වූ මහා කරුණාවෙන් දේශනා කරන ධර්මය ඕනෑම පින්වතෙක්ට පුළුවන් ලෝකේ තමන්ට ධර්මය අවබෝධ වෙලා නම් තිබෙන්නේ තමන්ට අවබෝධ වූ පමණින් ඒ ධර්මයේ ලෝකයට පෙන්වා දෙන්න. ඒක තමයි සත්පුරුෂයෙක් වශයෙන් කළ යුතු එකම දේ. එසේ නොවි මේ ශ්‍රී සද්ධර්මයට කෙනෙහිලිකම් කරන එක, වාද ભેද ඇති කරන එක, ભેද බින්නතා ඇති කරන එක, අසමගිය ඇති කරන එක, අපවාද කරන එක අඥානයන්ගේ, අසත්පුරුෂයන්ගේ පිළිවෙතක්. එතෙන්ට වැටෙන්න බා කවදාවත් ඔබ. මේ ධර්මය කිසිම කෙනෙක්ට බලෙන් පොවන්න බෑ. මේ ධර්මයේ කිසිම කෙනෙක්ට බලෙන් අවබෝධ කරවන්න බෑ. ඕනෑම කෙනෙක්ට ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවට ගෝචර නම් පිළිගන්න පුළුවන්. ප්‍රඥාවට ගෝචර නැත්තම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව. ඒකයි උන්වහන්සේගේ අවවාදය. කියලා ඔප්පු කරන්න වාද ભેද ඇති කරන්න එපා. ඒ කාරණාවත් අතරමඟදී හරි සිහිපත් උනේ පහුගිය කාලේ එබඳු ආකාරයෙන් කටයුතු කරන පිරිසකුත් මේ ධම් දේශනාව හා සම්බන්ධ වෙන ඒ වගේම ඉන් පසුවත් ඒ කටයුතු අදහස් දැක්වීමේදී ඒ ආකාරයෙන් සැහැසි අන්දමින් කටයුතු කරනවා කියලා අහන්නට ලැබිච්ච නිසා ඔබට ධර්මය අසන්නට අවශ්‍ය නැත්නම් ඔබට පුළුවන් කැමති දෙයක් අසා ගන්නට. හැබැයි ශ්‍රී සද්ධර්මයේ උනන්දුවෙන් අසන මිනිසයන්ට බාධා කරන්න එපා. ඒ අනන්ත අප්‍රමාණ කුසලයක්. අනන්ත අප්‍රමාණ කුසලයක්. ලෝකේ ඉන්න සැහැසිම පුද්ගලයා මුණ ගැහෙන්නේ බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ. ඒ තමයි බුදු පියාණන් වහන්සේට ගල් පෙරලන දේවදත්ත. එනිසා දේවදත්තලා වෙන්න එපා.
යහපත් වූ සත්පුරුෂයෙක් විදිහට ශ්‍රී සද්ධර්මයේ නැගෙන්නට උපකාර කරන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සෝතවදානින් උවමනාවෙන් ප්‍රඥාවෙන් බණ අසන ඕනෑම ඥානවන්තයෙක් මෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ යම්කිසි විවරණයක් ද්වේතානුපස්සනා සූත්‍රය ඇසුරෙන් මේ ගාථා තුන ඇතුලේ තිබෙනවා උතුම් වූ චතුරාර්ය සත්‍ය. මේ ගාථා තුන හොඳින් ශ්‍රවණය කරන්න. මේ ගාථා තුන පිළිබඳ මේ විස්තරය හොඳින් ශ්‍රවණය කළා මේ කියන ධම්ම ව්‍යාකරණය ඔබට වැටහෙනවද නැද්ද කියලා ප්‍රඥාවෙන් විමර්ශනය කරන්න. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාචකේ බලා ඉත්තකාන්ත මනාපාච යාවත්තීති උච්චති සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත් චේතේ නිරුද්ධාන්ති තං තේසං දුක්ඛ සම්මතා යම් පරේ සුඛතෝ ආහෝ තදරියා හෝ දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ ආහෝ තදරියා සුඛතෝ විදු. තව තියෙනවා ගාථා. නමුත් ওই ගාථා තුන ප්‍රමාණවත් මේ වෙලාවේ. මොකක්ද මේ දේශනා කරන්නේ බුදු පියාණන් වහන්සේ? රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාචකේ බලා ඉත්තකාන්ත මනාපාච යාවත්තීති. මේ ලෝකය කියන ප්‍රපංච ක්‍රියාවලිය ඇතුලේ තිබෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාචකේ බලා රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ධර්ම කියන්නේ අදහස්. මේ ඔක්කොම ඇතුළත් මේ ප්‍රපංච ක්‍රියාවලියට. එතකොට මෙන්න මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තුල තමයි මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ඒ ආරම්භන ස්පර්ශ කරමින් චිත්තයේ විසින් සිත විසින් සකස් කරපු ලෝකයක් පවතී. එතකොට දැන් හැමෝටම තියෙනවා ලෝකයක්. හැමෝ තුළම ලෝකයක් තියෙනවා. මගේ ලෝකය, ඔබේ ලෝකය, ඇගේ ලෝකය එහෙම තියෙනවා. ගීතවලක් තියෙනවා. ඒ මගේ ලෝකේ රජු ඔබයි. ඔහොමම තියෙනවා. මගේ ලෝකේ රජි නෑයයි. එහෙම තියෙනවා. දැන් මගේ ලෝකය කියලා එකක් හදාගෙන තියෙනවා. මේක හැදුනේ තමන්ගේ හිත අභ්‍යන්තරේ. එහෙනම් ඒ සත්‍යයන්ගේ සිතේ සකස් වෙලා තියෙන මේ ලෝකයේ තුල ඔවුන්ට ආවේනික වශයෙන් ඔවුන්ට සීමාන්තික වෙච්ච ප්‍රිය කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තියෙන. එහෙම නැතුව මේ පොදු ලෝකයට නැත්තම් පොදු සත්‍යයට සියලුම දෙනාට ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නැහැ ලෝකේ. එහෙම එකක් නැහැ. එහෙනම් තියෙන්නේ මොනවද? ඒ පුද්ගලයාගේ සංකල්පීය රාගයට අනුකූලව මෙබඳු රූප සැපයි, මෙබඳු ශබ්ද සැපයි, මෙබඳු ගන්ධ රස ස්පර්ශ ධර්ම සැපයි කියලා සංකල්පීය වශයෙන් සකස් වෙලා තියෙන ඒ ආකෘතියට අනුගත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. අන්න ඒවා තමයි සැප. කියන්නේ ඔවුන්ගේ සිත තුළ ගොඩනැගිලා තියෙන මේ සංකල්පයට අදාළ ආසන්න සමාන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තමයි ඔවුන්ට සැප වශයෙන් පේන්නේ. මොකද ඒකට හේතුව තමන්ගේ සංකල්පයට අනුගතයි, අනුකූලයි. අන්නේ කල්පී රාගයට තමයි කාමය කියන්නේ. එහෙනම් කාමයේ කිනිකාට ආවේනිකයි. ඉත්තකාන්ත මනාපාච යාවත්තීති උච්චති. ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියලා ගුණ පහක් තියෙනවා පංචකාමයේ කියලා. පංචකාමයේ කිය ඔය පහට කාම ගුණ පහක් තියෙනවා. එතකොට මෙන්න මේ පංචකාම ගුණ විද්‍යමාන වන යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අදහසක් කියලා ධර්මයක් ඇද්ද? අන ලෝකයාගේ හිත එහි ඇලෙනවා. එතකොට බින්ගතුනි තම තමන්ට ආවේනික ලෝකේ තම තමන්ට ආවේනික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තමයි ප්‍රිය වශයෙන් පවතින්නේ. එහෙනම් ඒ ඉෂ්ට භාවය, ඒ කාන්ත භාවය, ඒ ඉෂ්ට කියන්නේ මෙන්න මේ ගුණය. දැන් හැමෝටම ප්‍රාර්ථනා තියෙන තමන්ගේ ජීවිතේ. දැන් උදාහරණයක් ගමු.
කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මට මෙන්න මේ බඳු ආකාරයෙන් නිවසක් හදාගන්න ලැබේවා. තව කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ වගේ නිවසක් තමයි මගේ ප්‍රාර්ථනාව. ওই විදිහටම යාන වාහන ඕනම දෙයක්. ජීවිතේ හැම දෙයක්ම විවාහය, දරු මල්ලු ඔය හැම දෙයක්ම තුල තියෙන ওই ඉෂ්ට ස්වභාවය. ඒ කියන්නේ තම තමන් ප්‍රාර්ථනා කරන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න සමත් යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධ, රසයක්, ස්පර්ශයක්, අදහසක් ලෝකමාන වුණොත් අන්‍යයට කියන ඉෂ්ට ලක්ෂණයෙන් යුක්ත ඉෂ්ට කියන කාම ගුණයෙන් යුක්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඒකට තමයි ඉෂ්ඨා කියන්නේ. ඉෂ්ට. මොකද ඒ දේ ලැබුණොත්, ඒ රූපේ ලැබුණොත් තමන්ගේ ඒ ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ධර්මය තමන්ට උරුම වුණොත් අන්න ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. එහෙනම් ඔය ජීවිතේ දත කන්නේ ඔය ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න. ඉෂ්ඨකාන්ත, කාන්ත දැකුම් කලුයි. කාන්තිය. කලු භාවය. කාන්තිය කියන්නේ මොකක්ද? දැන් ගල් ගොඩක් මැද්දේ මණිකක් තියෙනවා. දැන් අනිත් ගල් වලින් කළු ගල් ගොඩක් මැද්දේ මණිකක් තියෙනවා. අනිත් ගල් වලින් කාන්තියක් විහිදෙන්නේ නැහැ. මණික් ගලෙන් කාන්තියක් විහිදෙනවා. එතකොට මොකද වෙන්නේ? අනිත් සියලුම පාෂාණ අභිභවමින් අර මණික් ගලටම අවධානය යනවා. මොකද එහි කාන්තියක් विद्यමානයි. ඒ වගේ සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තියෙන ලෝකේ ඒ පුද්ගලයාගේ සංකල්පීය රාගෙන් බැලුවාම දහසක් මැද්දේ තිබුණත් ඒ රූපය, සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය ධර්මය කැපිලා පේනවා උන්ට. දෙනෝ දාහක් නුවන් අතරේ දුටියෝ ඒ දැස. කියන්නේ තවත් ඇස් දහස් ගාණක් තිබුණා. නමුත් අර දැසම විතරක් විශේෂයෙන් පේනවා. එහෙනම් ඒ දැසේ කාන්තියක් පවතිනවා. ඊට පස්සේ ඔබේ දැසේ කැල්මෙන් කියලා සින්දුත් ලියනවා. මොකද කාන්තිය කිව්වේ? අර ඔහුගේ සංකල්පීය රාගයට අනුගත නිසා අන්නර රූපය තුල විශේෂ කාන්තියක්, දැකුම් කළු භාවයක් ඔහුට विद्यमान වෙනවා. එතකොට මොකද වෙන්නේ? දහසක් රූප මැද තිබුණත් ඒ රූපේ වෙනම කැපිලා පේනවා. හැබැයි ඔහුට විතරයි. අනිත් අයට නෙමෙයි. ඒක ඔහුට මැනිකක්. අතින් හපුලුවාගේ උණහපුළු මවට උණහපුළු පැටියත් මැනිකක් කියලා. කුමක් නිසාද? ප්‍රිය භාවයෙන් බැඳිලා. එහෙනම් මෙන්න මේ විදිහට ගත්තාම මේ කාන්ත කියන්නේ කාන්තිය කියන ඔන්න ඔය ස්වභාවය. තමන්ගේ ඒ සංකල්පයට අනුගත නිසා, ගෝචර නිසා, ගැළපෙන නිසා දැකුම් කළු ස්වභාවයක් දැනෙනවා තමන්ට. මෙන්න මේ දැකුම් කළු ස්වභාවය තමයි මෙන්න මේ කාන්තිය කියලා කියන්නේ. එහෙනම් ඉෂ්ඨකාන්ත කාන්ත කියලාත් කියනවා. කාන්ත කියලා පාලියෙන් තියෙන කාන්තිය. ඉෂ්ඨකාන්ත මනාප. මනාප කියන්නේ මොකක්ද? මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තමයි සත්‍යයේ කාමයේ බවට පත් වෙන්නේ. එයාට කැමැත්ත උපදවන්නේ. එයා චන්දරාගෙන් බැඳින්නේ. එහෙනම් ඉෂ්ඨකාන්ත මනාප කියන්නේ මොකක්ද? මනාප කියන්නේ ආප කියනවා අං වෙනවට. ආප කියනවා ප්‍රවිෂ්ඨ වෙනවට, පිවිසෙනවට, ලං වෙනවට, හිතවත් වෙනවට. එතකොට මේ මන ආප කියන්නේ මනස ලං වෙනවා. මනස ළඟා වෙන, මනස ඇලුම් කරන, මනස ලං වෙන දේවල් තියෙනවා ලෝකේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මනාප, මනසින් ලං වෙන දේවල් තියෙනවා අපි ජීවිතේ. එතකොට මෙන්න මේවට කියනවා මනාප කියලා. දැන් මනාප, අමනාප. දැන් මනාප කියන්නේ මනස ලං වෙලා ඉන්න කැමති ඒවා තියෙන ලෝකේ. හැබැයි සමහර ඒවා තියෙනවා මනස ලං වෙන්න කැමති නැහැ. ඒවා අමනාපයි. මනසට ගැළපෙන, මනසට ගෝචර වෙන, මනසට ලං වෙන දේවල් තියෙන ලෝකේ. ඒවට තමයි මනාප දේවල් කියන්නේ. එහෙමනම් දැන් අපි සමහර දේවල් වලට මනාප නැහැ. සමහර පුද්ගලයෝ දැක්කහම අමනාපයි. අමනාපයක් ඇති වෙන. ඒ කියන්නේ ඔවුන් දකින්නවත් කැමති නැහැ. ඔවුන් ආසන්නයටවත් යන්න කැමති නැහැ. එහෙම එකක් තියෙන්න පුළුවන් ලෝකයට. මනාප අමනාප ලෝකයක් සකස් කරගෙන ඉන්නේ මේ. එහෙමනම් මේ මනාප කියන මනසින් ලං වෙන ස්වභාවය. සමහර අය දැක්කම ඔබත් කියනවා ඇති එයා නම් මට හොඳට හුරු පුරුදුයි වගේ, දැකලා පුරුදුයි වගේ, ජීවිතේට ලං වෙලා හිටිය වගේ හැඟීමක් දැනෙන නිකන් පොඩි හුරු පුරුදු ගතියක් දැනෙනවා.
අන්න එහෙම එකක් කියනවා ඔබ. ඇසුරු කරලා තියෙන ස්වභාවයක් දැනෙනවා. දකින්න පළමු දර්ශනය තුලදීම යම්කිසි හිතවත් භාවයක් දැනෙන්න ගන්නවා. මේ ස්වභාවය තමයි අප කියන්නේ. එතකොට ඒකත් අන්න අර සංකල්ප වලට අනුගතයි. සංකල්පීය අගයට අනුගතයි ඒක. දැන් උදාහරණයක් කියමුකෝ. එක කාලෙක යම්කිසි රූපයකට ප්‍රේම කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රූපය Tamanට අහිමි වෙලා යනවා. ඊට පස්සේ කාලයකට පස්සේ ඒ බඳුම ඒ ආසන ලක්ෂණ තියෙන වෙනත් රූපයක් මුණ ගැහුණාම මොකද වෙන්නේ? ස්වභාවයෙන්ම හිත ඇදිලා යනවා ඒ රූපය කෙරෙහි. අන්න මනාපුනේ රූපයටයි. අර Taman සංකල්ප වශයෙන් බැඳිලා හිටපු රූපයට සමාන රූපයක් නැත්තම් ආසන රූපයක් ඒ නිසා. එහෙම අත්දැකීම ඔබට ඇති වොන් තරම්. ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඔබට මුණ ගැහිලා ඇති. එහෙනම් ඒකට කියනවා මනාප ස්වභාවය. ඒකත් අර සංකල්පීය රාගයට ඇතුළත්. කාමයට ඇතුළත්. ඉෂ්ඨකාන්ත මනාප. ඊළඟට තියෙනවා ප්‍රිය. ප්‍රිය කියන්නේ මොකද්ද? පිරිය. අපේ සුද්ධ සිංහල වචනේ. පිරිය, අප්පිරිය. පිරියක් නෑ කියනෝ කෑම කන්න. ප්‍රියක් නෑ. අප්පිරියයි. පිරිය, පිරෙනවා. හිත පිරෙන ස්වභාවය. පිරිච්ච ස්වභාවය. හිත පිරෙනවා. දැන් තමන් ප්‍රිය කරන කෙනෙක්, තමන් ඇලුම් කරන කෙනෙක් දැක්කොත් හිත පිරෙනවා. දෙමාපියන්ට දරුවෝ දැක්කහම හිත පිරෙනවා. පෙම්වතාට පෙම්වතිය දැක්කහම, පතියට පෙම්වතා දැක්කහම අඹුසැමි ඒ දැකීම යනාදි වශයෙන් එකිනෙකා ඒ ප්‍රිය කරන යාළු මිත්‍රයෝ මෙන්න මේ අය දැක්කහම මොකද වෙන්නේ? හිත පිරීලා යනවා. හිත පිරෙන ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ මුළු හිත පුරාම ඒ රූපය ලැබුම් ගන්නවා. අර බුදු පියාණන් වහන්සේ දේශනා කරන එක්තරා සූත්‍ර දේශනාවක් මාතා පුත්තික මට මතක හැටියට අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වනවා එහි මේ පුරුෂයාගේ සිත හාත්පසින්ම ස්ත්‍රී රූපයෙන් වෙලා ගත්තේ. සද්දෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් ඒ පිළිබඳ අදහස් වලින් වෙලා ගත්තේ. ওই විදිහටමයි පුරුෂයාට, ওই විදිහටමයි ස්ත්‍රියට. ස්ත්‍රියගේ සිත පුරුෂයාගේ රූපෙන්, සද්දෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් අදහස් වලින් හාත්පසින්ම වෙලා ගත්තේ. කියන්නේ හිත පිරීලා, හිත පුරාම තියෙන්නේ ඒ ශ්‍රී රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. පුරුෂ රූප, ස්ත්‍රී පුරුෂ රූප, සද්ද, ගන්ධ, රස ධර්ම. එතකොට අර විශේෂයෙන් කෙනෙක් අර ලෝක සම්මත යම්කිසි සම්මුතික සාර ධර්මයන්ටත් එකඟ වෙන්න ඕන නිසා නැත්තම් බලා ගන්න තිබුණා. ඒවට එකඟ වෙන්න ඕන නිසා යම්කිසි නියමයකට, නියාමනයකට එකඟ වෙලා එක්කෙනෙක් තෝරගන්න වෙලා තියෙනවා. රජවරුන්ට ඒ නියමේ නැති නිසා තමයි අන්තපුර පවත්තන් ගියේ. සාමාන්‍ය මිනිසුන්ටත් එහෙම පුළුවන්කමක් තිබුණා නම් අන්තපුර තමයි දකින්න හම්බෙන්නේ. අදටත් මං හිතන්නේ ඔය සෞදි අරාබිය ආදී රටවල වල අන්තපුර තියෙනවා. ඉතින් ඒ නිසා සමාජ සම්මුතියට හරි යටත් වෙලා කොහොම හරි එක්කෙනෙක් තෝරගන්න උනා කියමුකෝ. ඒ නිසා මොකද මේ ඊට අනුකූල විඥානය සකස් වෙලා එක්කෙනෙක් කෙරෙහි ඇතිවෙච්ච ආදරය, ප්‍රේමය. දැන් ඒ රූපය දකින්න එක තමයි හිතේ එකම බලාපොරොත්තුව. ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයේ දැසේ කැවේ කැවේ වැලිලා විලාසය කියලා එතකොට සින්දු කියනවා. එතනින් නතර වෙන්නෙත් නැහැ. ඊට පස්සේ රූපය දකින්න ලැබෙනවා. ඒ රූපේ හාත්පස හිත පුරා වෙලා ගන්නවා. ඊට පස්සේ සින්දුවක් කියනවා මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතවිල්ලේ. වෙන කිසිවක් ගැන හිතන්නට හිතට ඉඩක් නැහැ නේ කියේ. දැන් මේ සමාජ සම්මුතිය මෙවන් අදහස් අපට අහන්න ලැබෙන්නේ ඇයි? මේක තමයි ඇත්ත. දැන් මේ විසිරීම නෙවෙයි මම. මේ ඇසුරේට පෙන්වා දෙන්නේ මොකද්ද? අපි මේ සිතට අහු වෙලා මේ භයානක සංසාරي සැරිසරනකොට ඇත්ත කියවෙනවා. නොදැන හරි. තියෙනවා අර කටබොරු කිව්වත් දියබොරු කියන්නේ නැහැ කියලා. ඒ වගේ. හිත පිරීලා තියෙන්නේ ප්‍රිය භාවය. ඔය වගේ තව තියෙනවා. ඉදිරි දවසක වෙනම අපි ඒ ගැන සාකච්ඡාවක් කරමු. ගීත ඇසුරෙන්ම බණ කියන්න පුළුවන් කමක් තියෙනවා. මොකද ලංකාව කියන්නේ මං කියවනේ ධර්මද්වීපය. මේ රටේ උපදින්නේ ප්‍රාන්ත මිනිස්සු. ඒ අය හෙව්වේ නිවන. හම්බුනේ නෑ නිවන. ඒ නිසා හෙව්වා ඊට පස්සේ හොයාගත්ත කාමය. දැන් අර Tamanට සහජයෙන් උරුම වෙච්ච ප්‍රඥාව තුලින් අර කාමයේ දැක්කහම උන්ට පේනවා අවුලක්.
හැබැයි ඒක විග්‍රහ කරගන්න බෑ. ඒ නිසා තමයි අර ගීතවල ඒ ඔවුන්නේ දකින්න යථාර්ථය ගීතානුසාරයෙන් ඉදිරිපත් කරනවා. හැබැයි විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. ඔවුන්ට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා න්‍යායාත්මකව ධර්මය අවබෝධ කරලා දීපු නැති නිසා එහෙම ගීතයක් තමයි හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තන තන විදිනවා හිතන තැන නවතිනවා බලන්න. අපි ඒ ගැන වෙනම විග්‍රහ කරගමු. එතකොට මේ ප්‍රියභාවය කියන්නේ එහෙනම් මේ හිත පිරෙන ස්වභාවය. තමන් කැමති කෙනෙක් තමන් අර ගොඩාක් ඇලුම් කරන කෙනෙක් දැක්කොත් හිත පිරිලා යනවා. ඒ වගේම අසත්පුරුෂේ තමන් අකමැති කෙනෙක් දැක්කොත් හිත නිකන් හිස් වෙලා ගියා වගේ. හිත අප්‍රියයි කිව්වේ ඒකයි. පිරෙන්නේ නැහැ ඒව දැක්කට කොච්චරවත්. දැන් ප්‍රිය කරන කෑමක් තමන්ට ලැබුණොත් ඒකෙන් බඩත් පිරෙනවා හිතත් පිරෙනවා. ප්‍රිය කරන්නේ නැති කෑමක් ලැබුණොත් ඒකෙන් බඩ පිරුණාට හිත පිරෙන්නේ. එතකොට කියනවා ඒ කෑම වලට අප්පිරියයි කියලා. ඒ කිව්වේ බඩ පිරිලා ඉස්පුරුත්තාවට වෙනකම්. ඒත් හිත පිරුන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රිය කියන්නේ හිත පිරෙන ලක්ෂණය. ඊළඟට කාම උපසංහිතා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාම උපසංහිතා. කාම උපසංහිතා. උප කියන්නේ බෙහෙවින් ලං වෙනවට. කාම උපසංහිතා කැමැත්තෙන් උප ලං වෙනවා සංහිතා ඇසුරු කිරීමේ බලාපොරොත්තු වෙන. එහෙනම් කැමැත්තෙන් ඇසුරු කිරීමෙන් යමකට ලං වෙන ස්වභාවය කාම උපසංහිතා. දැන් අපි මිත්‍රයෝ ඉන්න පුළුවන් ඔබට 10 දෙනෙක්. හැබැයි මේ 10 දෙනාම මිතුරන් වුණාට මෙන් එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඉන්නේ ඔබට ලං වෙලා ඇසුරු කරන්න හිත දෙන අය. අන්න ඒ ස්වභාවය. දැන් ඇඳුම් උනත් තියෙන්න පුළුවන් ඔබට 100ක් විතර. නමුත් ඔබ වලින් එකක් දෙකක් විශේෂයෙන් අදී. කාමුප සංහිතා කියන්නේ මෙන්න මේ ලක්ෂණෙට. ඒ කියන්නේ ලං වෙලා ඇසුරු කරන්න හිතෙන ස්වභාවය. අනිත් දේවල් ටිකක් දුරින් ඉඳන් උනත් ඇසුරු කරන්න පුළුවන්. දැන් පොඩි දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. ඔය දරුවෝ 10 දෙනා අතරින් ඔබ කවුරු සමහර විට එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඇයි ඒ අය හරි හොරුගේ අනේ අය අල්ලලා බලන්න ඉඹලා බලන්න හිතෙනවා කියලා ලං වෙනවා. ඒ කියන්නේ ඒ දරුවා කෙරෙහි අර කාමෝප සංහිතා කියන ගුණය විද්‍යමානයි. ඒකත් අර සංකල්පීය රාගයටම ඇතුළත්. එතකොට මෙන්න මේ ලං වෙලා ඇසුරු කරන්න හිතෙන ස්වභාවය කැමැත්තෙන් ඇසුරු කරන්න හිතෙන ස්වභාවයට තමයි කියන්නේ කාමෝප සංහිතා කියලා. සමහර ගහක මලක් දැක්කත් මෙන්න මේ ලක්ෂණයෙන් යුක්ත නම් ඒ තමන්ගේ සංකල්පීය රාගයට අනුකූලව ඒ කියන ලක්ෂණයෙන් යුක්ත නම් මොකද කරන්නේ? මේ මල දැක්කට මදි ගිහිල්ලා අල්ලලා අතගාලා බලන්නත් ඇසුරු කිරීමට හිතෙනවා. සමහර මිනිස්සු ඉන්නවා දැක්කහම ඒ අය ලං වෙලා ඇසුරු කරන්න හිතෙනවා. මෙන්න මේ කාමුප සංහිතා කියන ගුණය නිසා තමයි ප්‍රේමවන්තයෝ බිහි වෙන්නේ. ඒ කියන්නේ දැන් සමාජ සම්මුතියේ තරුණයෙක් ඉන්නවා. තරුණයාට දකින තරුණිය ප්‍රිය උපදවනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කියන ලක්ෂණ 4ෙන්ම යුක්ත වෙන්න පුළුවන් දකින තරුණිය. ඒ නිසා ඔහු දකින දිහා බල බල යන්නේ පාරේ. හැබැයි එක්කෙනෙක් විතරයි ලං වෙලා ඇසුරු කරන්නේ. ඒකත් අර සමාජ සම්මුතික නියාමයන්ට අනුකූලව තමයි. එහෙම නැතත් එක්කෙනෙක්ට දෙන්නෙට තමයි විශේෂයෙන් හිත යන්නේ. දැන් අන්තපුරය පවත්තන්ගේ රජුරෝ වැඩියෙන්ම ඇසුරු කරන්න හිතන කෙනා තමයි අග්‍රබිසව බවට පත් කරගන්නේ. මෙන්න මේ කාමෝප සංහිතා කියන්නේ අන්න ඒ ගුණය. එතකොට එන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමෝප සංහිතා කියන මේ ලක්ෂණයන්ගෙන් යුක්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තම තමන්ගේ ලෝකයේ තුල විද්‍යමානයි. තමන්ගේ සංකල්පීය රාගයට අනුකූලව යාවත් ඉති උච්චති මෙන්න මේවත් එක්කම තමයි මේ ලෝක සත්‍යය යා වෙලා ඉන්නේ බැඳිලා ඉන්නේ කටයුතු කරන්නේ හැම තිස්සෙම තමන්ගේ ලෝකේ දෝලණය වෙන්නේ මෙන්න මේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමුප සංහිතා ගුණයන්ගෙන් යුක්ත අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරේ මේවා තමයි නැවත නැවත සොයන්නේ මේවා තමයි නැවත නැවත පවත්වාගෙන යන්නේ මේවා තමයි ජීවිතයේ අර්ථය කියලා හිතාගෙන ඉන්නේ
මේවා තමයි ජීවිතයේ සැප සම්පත්. මේවා තමයි ජීවිතයේ වස්තුව. වසර කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා අනන්ත අප්‍රමාණ කැපකිරීම කළා. කෝටි සංඛ්‍යාත මහ පොළොවේ මෙරි මෙරි වැටිලා නැවත වීරියෙන් නැගිටලා අනන්ත අප්‍රමාණ වීරියකින් උදා කරගත්ත උත්තරීතර සම්බුද්ධ ශාසනික භවයේ වටිනා සම්පත් ටික තමයි ඒ. ඒක තමයි සම්පත්. ওই ටික වෙනුවෙන් තමයි ජීවත් වෙන්නේ සමහරු. දැන් බුදු පියාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? අන්න පළවෙනි ගාථා උන්වහන්සේගෙන් අපිට දේශනා කරනවා. රූප සද්දා රස ගන්ධා පස්ස ධම්මාච කේවල ඉත්තකාන්ත මනාපාච යාවත්ති උච්චති. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතේ නිරුද්ධಂತಿ තන්තේ සන්දුක සම්මතා. දෙවියන් සහිත ලෝකයා මෙන්න මේ තම තමන්ට ප්‍රිය උපසබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කුමක් හැටියටද සම්මත කරන් ඉන්නේ? සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා. මේක සැපේ හැටියට සම්මත කරන්නේ. සැප කියලායි සම්මත කරන්නේ. අන ලෝකේ සැපය. එහෙනම් ඔය සමහර බෞද්ධයයි කියා ගන්න ඇතැම් මිනිසු පවා පින් කරන කොහේ යන්න දිව්‍ය ලෝකයන්. දෙවියන් සහිත ලෝකයා සැපයි කියලා සම්මත කරන් ඉන්නේ හොයන්නේ තාම. හැබැයි බුදු පියාණන් වහන්සේව තමයි පාවිච්චි කරන්නේ ඒකට. බුදු පියාණන් වහන්සේගේ සිවුරාසි හැංගිලා තත් කරන්නේ. දිව්‍ය ලෝකෙට යන්න පාර කපලා දෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේගේ ධර්ම මේ දේශනානේ මගේ ධර්ම එහෙම නෙවෙයි. ඕනෑම කෙනෙක්ට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ධර්ම විග්‍රහයන් ඇතුලේ. මොකද මේ ධර්මයේ මගේ නෙවෙයි. අසතු බුදු පියාණන් වහන්සේගේ. උන්වහන්සේ මොකද්ද පෙන්වලා දෙන්නේ අපට? සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා. ඔන්න ඔය ටික තමයි ලෝකයා සැපයි කියලා සම්මත කරන් ඉන්නේ. යත්ත චේතේ නිරුද්ධಂತಿ තන්තේ සන්දුක්ඛ සම්මතා. ඔන්න ඔය ඒ තම තමන්ට ප්‍රියයි කියලා මනාපයි කියලා ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන තම තමන්ගේ සංකල්පී රාගයට ගෝචර කාමෙන් රැස් කරගත්ත වස්තු යම් ආකාරයකින් නිරුද්ධ වෙලා ගියොත් නැත්නම් ඒවා වෙන් වුණොත් ජීවිතෙන් ගිලිහිලා ගියොත් දැන් මොකද වෙන්නේ? යත්ත චේති නිරුද්ධಂತಿ. මේවා ඇසුරු කරන්නට අවස්ථාවක් නොලැබීම තන්තේ සන්දුක සම්මතා. අන්න එක තමයි ලෝකයා දුක කියලා සම්මත කරන්නේ. එහෙනම් ලෝකයා සම්මත කරගත්ත සැපයක් සහ දුකක් තියෙනවා. ලෝකයා සැපයි කියන්නේ කුමකටද? අන්න අර තම තමන්ගේ සංකල්පීය රාගයවත් තමන්ගේ කාමයේ ඇසුරු කරන්න බීම ලෝකයා සැපයක් හැටියට කරන්නේ. සැපේ හැටියට. යත්ත චේතේ නිරුද්ධಂತಿ තන්තේ සන්දුක සම්මතා. මෙන්න මේ තමන්ගේ කාමයේ ඇසුරු කරන්න නොලැබීම. නැත්නම් ඒ කාමෙන් වෙන්වීම. ඒ කාමයන් අහිමි වී යෑම. ඒ කාමයන් ජීවිතයට ලං කරගන්නට නොහැකි වීම. ඒ දේවල් ගිලිහී යෑම. තන්තේසන් දුක සම්මතා. ඒක තමයි ලෝකයා දුක කියලා සම්මත කරන්නේ. ඒ දෙවියන් සහිත ලෝකයාගේ සම්මතේ. දැන් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ නිගමනය. යම් පරේ සුඛතෝ යහ දුක්ඛතෝ. අන්‍යයන් නැත්නම් ලෝකයා පරේ කියන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුවන්. ඔවුන් මේ ලෝක සත්‍යය අන්‍ය ලෝකයා යම් පරේ සුඛතහු තදරියහු දුක්ඛතෝ. අන්‍ය ලෝකයා යමකට සැපයි කියලා පනවයිද? තදරියහු දුකට ආරු දුක කියලා හඳුන්වන්නේ යන්නේ ලෝකයා සැපයි කියලා පනවාගෙන ඉන්න ටික. යම් පරේ සුඛතෝ අහෝ තදරියහු දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ අහෝ තදරියා සුඛතෝ. ලෝකයා යමකට දුක කියයිද? දුක කියලා පනවයිද? අන්නේ දෙයටයි බුදු පියාණන් වහන්සේ සැප කියලා පනවන්නේ. ආරුත්තමියෝ සැප කියන්නේ. දැන් අතන පේනවා ඒක. ලෝකයා තම තමන්ගේ සංකල්පී රාගයට අනුකූල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හේවත් ඒ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ජීවිතය තුළ එක්රැස්වීම, ඒවා ඇසුරු කිරීම, ඒවා ඇසුරේ පැවතීම සැපයි කියලා සම්මත කරන් ඉන්නේ. ඒ කාමයන් ආස්වාදයන් ජීවිතෙන් වෙන්වී යෑම, ගිලිහී යෑම, අහිමි වී යෑම, Tamanට රැස් කරගන්නට නොහැකි වීම සම්මත කරන් ඉන්නේ දුක කියලා. ලෝකයාගේ දුක සහ ලෝකයාගේ සැප මොකක්ද?
ලෝකයා කාමයට සැපයි කියනවා, කාමෙන් වෙන්වීමට දුක කියනවා. බුදු පියාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? බුදු පියාණන් වහන්සේ අන ලෝකයා සැපයි කියලා පනවපු කාම බුදු පියාණන් වහන්සේ දුක කියන්නේ. ඒ ලෝකයා දුකයි කියලා සලකන ඒ නෙක්ඛම්මයට තමයි බුදු පියාණන් සැප කියන්නේ. ඥාණයෙන් බලපු නැති නිසා, හැඟීමෙන් බලපු නිසා ඒ සියලු අන්ධ ලෝක සත්‍යය දැක්කේ කාමී සැපක් කියලා. හැඟීමෙන් බැලුවොත් විතරයි කාමී සැප. తాවකාලික ආස්වාදය, తాවකාලික වින්දනය සැපත සැපක් හැටියට පේන්නේ එහි ආදීනෝ ප්‍රඥාවෙන් දකින්නට නොහැකි නිසා. අර අඥාන බේබද්දා කසිප්පු සැපක් කියලා හිතන් ඉන්නෙම බේබද්දාට එහි ආදීනෝ ටික නුවණින් දකින්නට නොහැකි නිසා. ඒ මත්පැන් නිසා කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය පිරිහෙන ආකාරය, ආධ්‍යාත්මික පිරිහෙන ආකාරය, සමාජීය වශයෙන් හෝ පිරිහෙන ආකාරය, ආර්ථික වශයෙන් හෝ පිරිහෙන ආකාරය දකින්නට බේබද්දා අසමත් නිසා, ඔහුට ප්‍රඥාවෙන් ඒ ටික වැටහෙන්නේ නැති නිසා, ඔහු ඒ ගැන හිතා බලන්නේ නැති නිසා, ඔහු අර తాවකාලික වින්දනයේ ආස්වාදී සැපක් කියලා හිතාගෙන ජීවත් වෙනවා. ඒ වගේ සියලු ලෝසතුන් මේ කාමී ආදීනෝ ටික නුවණින් සලකා බලන්නේ නැති නිසා, කාමී නිසා උදාවන සංකාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියන ඒ ත්‍රිවිධ දුක්ඛේ නුවණින් දකින්නට අසමත් නිසා, ඒ කාමී නිසා නැවත නැවත රාග දේශ මොහ චේතනා උපදිමින් කර්මයේ රැස් වෙන ආකාරයත්, කර්ම භවයේ සකස් වෙන ආකාරයත්, කර්ම භවයෙන් උප්පත්ති භවයේ සකස් කරලා නැවත ජාතිය සකස් කරන මේ පරිසම්පාද ධර්මයක් නුවණින් දකින්න අසමත් නිසා, කාමී ආදීනෝ නුවණින් දකින්න අසමත් නිසා සියලු ලෝසතුන් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ නොකරපු සියලු ලෝසතුන් හිතන් ඉන්නේ කාමී සැපක් කියලා. අර බේබද්දා කසිපු සැපක් කියලා හිතන් ඉන්නවා වගේ. බේබද්දාගේ නිගමනයේ සාකල්යෙම වැරදි. මත්පැන් නිසා ඔහුට උරුම වෙන්නේ සැප නෙවෙයි දුක. හැබැයි ඔහු හිතන් ඉන්නේ සැප කියලා. අයියේ අල්ප වූ ආස්වාදයට මුලා වෙලා. ඒ වගේම මේ ලෝක සත්‍යයත් අල්ප වූ ආස්වාදයට මුලා වෙලා මහා දුකක් අමතක කරගෙන ජීවත් වෙනවා. අප්පාසාදෝ බහු දුක්ඛෝ බහුපායාසෝ ආදීනවෙත්ත බිහියෝති. අල්ප ආස්වාදයක් නිසා, తాවකාලික සතුටක් නිසා, බොහෝම කෙටි කාලීන වින්දනයක් නිසා බහු දුක්ඛෝ බොහෝ දුක් විඳින. බහුපායාසෝ බොහෝ වෙහෙසටපත් වෙලා ජීවත් වෙන්නේ. මුළු ජීවිතේම හරිම වෙහෙසකාරී. හුස්මක් ගන්න වෙලාවක් නැහැ. තමන් ගැන හිතන්න වෙලාවක් නැහැ. ඇයි මේ මනුස්ස භවයේ, ඇයි මේ උතුම් මනුස්ස භවයක් උදා කරගත්තේ? කොහොමද මේක උදා වුනේ? මොකද්ද මේකේ අර්ථය? කවුද බුදු පියාණන් වහන්සේ කියන්නේ? උන්වහන්සේගේ අමා ධර්මයේ යන කුමක්ද? ඒ ධර්මයේ පිළිපදින්න ආර්ය මහා සංඝරත්නය ගැන කෙබඳු පිරිසක්ද කියලා හිතලා බලන්න වෙලාවක් නැහැ. වෙහෙසයි ජීවිතේට. ඇයි නිස්සාර ලෝකයක් පස්සෙම ලුහු බැඳලා. බහු දුක්ඛෝ බහුපායාසෝ ආදීනවෙත්ත බිහියෝති. ආදීනවෙත්ත බිහියෝති කියන්නේ ප්‍රශ්න, කරදර, ආදීනව, දෝෂ, විපත් ඉන්න වැඩෙනවා, වැඩි වෙනවා. අදට වඩා ප්‍රශ්න හෙට, හෙටට වඩා ප්‍රශ්න අනිද්දාට, අනිද්දාට වඩා ප්‍රශ්න ඉන් අනිද්දාට. කාමයේ සැපයි කියලා හිතනකම් ඔය විපත්තියෙන් නිදහස් වෙන්න බෑ කිසි කෙනෙක්ට. කාමයේ සැපයි කියලා හිතාගෙන ඒ තමන්ගේ సంతානයේ ගොඩනැගිච්ච සංකල්පී රාගයට රැවටිලා තුච්ච නින්දිත සිතේ වහලෙක් වෙලා ජීවත් වෙන කාලය දක්වාම ඔය බහු දුක්ඛය, බොහෝ දුක්ඛය හුලන්න ඕන, බොහෝ දුක් හුලන්න ඕන. නවත්තන්න බෑ. බහුපායාසෝ අප්‍රමාණ විහෙසටපත් වෙලා මේ වටිනා මනුස්ස භවයත් නසා ගන්න ඕනේ. එතකන් කරන්න දෙයක් නැහැ. ආදීනවෙත්ත බිහියෝති. අදට වඩා ප්‍රශ්න හෙට බලාපොරොත්තු වෙන්න ඕන. මිනිසු කියන්නේ ප්‍රශ්න. තව ලස්සන කඩන් තියෙනවා. ප්‍රශ්න නැත්තේ කාටද ඉතින් කියලා. ප්‍රශ්න නැත්තේ බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට. ප්‍රශ්න නැහැ. ලෝකයේ හිතන જાති ප්‍රශ්න නැහැ. ලෝකයේ ප්‍රශ්න ගණනලා දාන්න පුළුවන් ප්‍රශ්න නැති නිසා. ඒ අසත්පුරුෂ ලෝකයාගේ හැටි. හැබැයි ඒවත් ප්‍රශ්න තියෙන්නේ කාමයේ තුල යන කෙනාට. කාමයේ සැපයි කියලා ගත්ත කෙනාට. එහෙමනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ කාමය නුඹලා ආදීනව නොදකින්න තාක්කල් පේන්නේම සැපක් හිටියට. ඇයි ඒ? හැඟීමෙන් ජීවිතය බලන්නේ. වේදනා සංඥා චෛතසික වලින් තමයි ජීවිතය දිහා බලන්නේ. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ ප්‍රඥා චෛතසිකයෙන් ජීවිතය දිහා බලව්. ප්‍රඥාවෙන් ජීවිතය දිහා බලව්. අපි බලන්නේම හැඟීමෙන්.
හැඟීම් වලින් බැලුවොත් නම් බේබද්දත් හරි කසිප්පුකාරයත් හරි මොකද කසිප්පුකාරයත් ඒ මත්පැන් සැපයි කියලා හිතන එක සාධාරණයි මොකද ඒ බේබද්දට එකෙන් සැපයක් ලැබෙනවනේ සුළු මොහොතකට හරි හැබැයි හැඟීමෙන් බැලුවේ ඉතින් හැඟීම් වලින් දැනීම් වලින් මේ ලෝකය දකින්න එක හරිනම් එහෙනම් ඔය කසිප්පුකාරයන්ට එහෙම දොස් කියන්න එපා ඒ විතරක් නෙමෙයි ලෝකේ කිසිම අපරාධකාරයට දොස් සියලු අපරාධ කරන්නේ හැඟීම් දැනීම් වලින් වේදනා චෛතසික වලට සංඥා චෛතසික වලට එහෙම නැත්නම් වේදනා සංඥා හැවත් හැඟීම් වලට වහල් වෙලා වේදනාවටයි හැඟීමටයි වහල් වෙලා සැප වේදනාවටයි සැප හැඟීමටයි වහල් වෙලා තමයි ලෝකෙ සිද්ධ වෙන තරමක් අපරාධ සිද්ධ වෙන්නේ ඒ ඔක්කොම හරියමන ඒක හරිනම් ප්‍රඥාවක් ලැබුණේ මොකටද ජීවිතේ ප්‍රඥාව උරුම උනේ ඔබ හිතන් ඉන්නේ නිකන් ගහෙන් ගෙඩියක් කිනවා වගේ නිකන් කඩාපාත් වෙච්ච එකක් කියලාද ප්‍රඥාව මිනිසෙක් ප්‍රඥාවන්ත මිනිසෙක් කියලා උපදින සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ දුක් විඳලා තියෙන්න ඕන ඔබ බලන්න අවට ලෝකයේ ඔබට පිනේ සතර අපා අඩුමතරම තිරිසන් ලෝකයේ හරි තිරිසන් සතුන් හරි තිරිසන් වගේ මිනිස්සුත් ඉන්න ලෝකයේ තුල ඒ හැම කෙනෙක් දිහාම බලන්න ප්‍රඥාවක් නැතිකමින් ඔවුන්ට උරුම වෙලා තියෙන දුක පිළිබඳව ප්‍රඥාව නැති ලෝකේ සත්‍යය දුක් විඳිනවද බලන්න යථාර්ථයේ නුවණින් දකින්නවත් සියලු ලෝසතුන් දුක් විඳිනවා තිරිසන් ලෝකේ අමතක කරමු ඔබ අවටම සිටින මිනිස්සු දිහා බලන්න ප්‍රඥාවක් නැති මිනිස්සු දිහා බලන්න එක්කෝ ඒ ප්‍රඥාව තිබුණත් අසත්පුරුෂකම තුල ඒක හංගවගෙන ඉන්න මිනිස්සු දිහා බලන්න ඔවුන්ගේ හැඟීමෙන් දැනීමෙන් ඒ වේදනාවෙන් ඒ සංඥාවෙන් ඒ සැප වේදනාවෙන් සැප හැඟීමෙන් එහෙම නැත්නම් ඒ හැඟීමෙන් ලෝකේ බලන්න කියලා හැඟීමට වහල් වෙලා ඔවුන් ලෝකෙ දුක් විඳින ආකාරය දිහා ඔබගේ පවුලේම සමාජිකයන් වෙන්න පුළුවන් ඔබගේ ඥාති හිත මිත්‍රාදීන් අසල්වැසියන් වෙන්න පුළුවන් ඒ සියලුම දෙනා මේ අර්ථාර්ථය දකින්න අසමත් කමින් දුක්ඛ ස්කන්ධය දිහා බලන්න ඔබ විඳින සැපයෙන් කලාවෙන් කලාවක් වුන්ට උරුමද කියලා බලන්න ඔබ කොච්චර සැප විඳිනවද එහෙම බැලුවොත් ඔබ මේ ශ්‍රී සද්ධර්මයේ අසමින් මේ ශ්‍රී සද්ධර්මයට අනුකූලව ජීවත් වෙමින් ඔබ කොච්චර සැනසීමක් තුලද ජීවත් වෙන්නේ ඔබ කොච්චර සහනයක් තුලද ජීවත් වෙන්නේ ඔබ දින සහනෙන් ඔබට උරුම සැනසීමෙන් කලාවෙන් කලාවක්ද බලන්න ඇයි අර අල්ප ආස්වාදය මහ මෙරක් කියලා හිතාගෙන කටයුතු කරන්නේ උ හැංගීමෙන් ජීවිතය දිහා බැලුවේ සමහර ඔලොමොට්ටලියෝ කියනවා ඔය විවිධාකාර කලා ක්ෂේත්‍ර තුල වෙන්න පුළුවන් ඇහිලත් ඇති ඔබටත් හැංගීමට වහල් වෙන්න කියලා නිරේට අතවනවන ඉන්නේ අසත්පුරුෂයා නිරපල්ලට අත දාලා ඇදලා ගන්න විතරයි තියෙන්නේ අවසන් හුස්ම හොග්ගාලා එනකන් තයාගෙන ඉන්නේ අඥානකමට කවදාවත් සමාවක් ලැබෙන්නේ නැහැ සංසාරේ අඥානකමට හැමදාම උරුම දුක විතරමයි සැපයක් කවදාවත් උරුම වෙන්නේ නැහැ අඥානයට මිනිහෙක් උපතින් අඥානෙක් වෙලා උපදින එක නෙවෙයි මේ කියන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දි සහිත මිනිස්සු ඉන්නවා උපතින්ම ඥාන ශක්තිය අඩු ඒ අසරණියෝ ගැන නෙවෙයි මේ කියන්නේ උපතින් ඥානවන්තයෙක් විදිහට ඉපදුනාට ඒ ඥාණයෙන් වැඩක් ගන්න නැති අසමජ්ජාති අසත්පුරුෂයෝ ඉන්නවා ලෝකේ ඕන තරම් ඒ අසත්පුරුෂයෝ නිවන් දකින්න ඕනේ නැති ඇයි කියලා තර්ක කරන්න නම් ඕන හැටියට දන්නවා නිවන් දකින්න අවශ්‍ය නැහැ කියලා කියන්න තර්කයක් වාදයක් කරමුද කියලා ඇහුවොත් ඕන තරම් හේතු සාධක ඉදිරිපත් කරයි විද්‍යාවෙන් හරි ලෝකේ තියෙන විවිධාකාර විෂයන්ගෙන් හරි ඕන තරම් තර්කවාද ඉදිරිපත් කරයි විවිධාකාර තමන්ගේ ඔලොමොට්ටල දෘෂ්ටි ඉදිරිපත් කරයි ඒවට ඕන තරම් ප්‍රඥාව තියෙනවා බණ අහන්න ඕනේ නැත්තේ ඇයි කියලා ඇහුවොත් දහසක් හේතු කියයි බණ අහන්න ඕනේ කියලා ඇහුවොත් නිහඬ විදි මුනිවත රකි අන්නුන්ට තමයි අඥානියෝ කියන්නේ නැතු අර උපතින් හේතුක අහේතුක උපදින අසරණ මිනිස්සු කියන්නේ මේ කියන්නේ අඥානය කියලා නිග්‍රහේ නිග්‍රහ උපසංසේ පසංසු නිග්‍රහ කලියොත් ආට නිග්‍රහ කරන්න කියලා බුදු පියාණන් වහන්සේම අනුදැන වදාරන්නේ ඇයි ඒ නිග්‍රහ කරන්නේ ඕ වෛරකින්ද ද්වේෂයකින්ද නෑ
මේ වටිනා මනුස්ස භවය නසා ගන්නවා නිකරුණි. බුදු පියාණන් වහන්සේ මෝග පුරුෂය කියලා භික්ෂූන්ට බැන්නා. ඒකා ගෞරව නාමයක්. සමහර අඥානියෝ ඒකට තරහ වෙලා ගිහිලා නිරයට ගත්තකෝ කාලිකාදී. එහෙනම් අඥානියුම තමයි. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගෙන් එබඳු අවවාදයක් ලබන්නත් අප කොච්චර පින් කරලා තියෙන්න ඕනද මෝග පුරුෂයා කියලා අහගන්න. ඇයි මේ මහා කරුණාවෙන් උන්වහන්සේ මෝග පුරුෂයා කිව්වේ? මේ මනුස්ස භවයේ උදා කරගන්න සත්වයක් විඳින දුක උන්වහන්සේ දන්නවා කවුරු නැතත්. වසර කී කෝටියක් තිස්සේ දුක් විඳලාද මේ වටිනා මනුස්ස භවය උදා කරගත්තේ කියලා උන්වහන්සේ දන්නවා කවුරු නැතත්. එතකොට උන්වහන්සේට සාකල්යෙන්ම අයිතියක් තියෙනවා මනුස්සයට අඥානය කියලා මෝග පුරුෂයා කියලා ත්‍රණී කරා. ඒ ආමන්ත්‍රණය තුල තියෙන්නේ වෑහි නමා කරුණාව, මහා කරුණාව. ඒක බැනුමක් නෙවෙයි, ඒක මහා ආශිර්වාදයක්. ඒක මහා සැපතක්. ඒ අර්ථයෙන් තමයි අපි මේ බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල මේ ධර්මය පෙන්වා දෙමින් අඥානය කියලා කියන්නේ නැතුව කිසි මිනිසෙක් කෙරෙහි ද්වේෂයක් වෛරයක් ඇතිව නෙමෙයි. ඒ බඳු ද්වේෂයක් ඇති කරගන්න නොදැක්කා වූ පුරුෂයන් හෝ ස්ත්‍රීන් කෙරෙහි කෙබඳු සම්බන්ධයක්ද? තම තමන් හිතලා බලන්න. තමන්ගේ වටිනා ජීවිතය අවසන් වෙන්නට කලින් කොයි වෙලාවක හරි පණකින්ද යනවා. ඔය පණකින්ද ගහලා යන්න කලින් මේ ජීවිතයේ අර්ථයක් ඇති වැඩක්ද මේ කරගෙන තියෙන්නේ? තමන් ධර්මාවබෝධය ලැබුවද? සතර අපායෙන් නිදහස් වෙන්න උත්සාහ ගත්තද? චතුරාර්ය සත්‍ය ධර්මය තමන්ට අවබෝධ වුණාද? කුසලයේ අකුසලයේ කුමක්ද කියලා අවබෝධ කරගත්තාද? යනාදි වශයෙන් තමන්ගේම අවබෝධය පරීක්ෂා කරන්නට ඕන. අනුන්ගේ අවබෝධය හෝ අනුන්ගේ සීලය හෝ ගැන ඇඟිලි ගගහා ඉන්නේ නැතුව තමන් අත්තානන්තේ ගවේෂස්සොකි නිරත්තං විහඤ්ඤසී තමා ගැන අධ්‍යයනය කරන්න, තමන් ගැන ගවේෂණය කරන්න. කී නිරත්තං විහඤ්ඤසී අනුන් ගැන හොයන්න එපා. ලෝකය ගැන හොයන්න එපා, වැඩක් නැහැ. නමුත් බොහෝ මිනිස්සු ඉන්නේ අවබෝධයෙන් බිඳුවේ හිටියට අනුන්ගේ අවබෝධය අනුන්ගේ සීලය ගැන තමයි හැමෝම බඳු අසත්පුරුෂය හැමදාම සංසාරය යනවා. කරන්න දෙයක් නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ පිහිට තමන් වෙන්න. තමන්ගේ පහන තමන් වෙන්න. ඔබ අනුන් පහන් ගෙනත් දෙනකන් මේ අන්ධකාරන බලන් ඉන්න එපා. ඔබම ඔබට පහනක් වෙන්න අත්දීපා විහෙරත. ඒක තමයි ඔබ මේ කරන්නේ. බණ අහනවා, ඒ අවබෝධය ලබනවා. ප්‍රඥා ලෝකයේ දැල්විච්ච දවසට ඔබ ඔබටම පහනක් වෙනවා. මේ භයංකාර අවිජ්ජා අන්ධකාරය ඉක්මෝලේ සදාතනික ආලෝකයේ භූමියේ ෂේම් භූමියට යසෝකං විරජං කේමං ඒ ශෝකයක් නැති, ඒ භයක් නැති, ඒ ඇලීමක් නැති, ඒ සදාතනික වූ අසංකත ධාතුවටපත් වෙනවා. සදාතනික පරිනිර්වාණයටපත් වෙනවා. එතෙන්ටපත් වෙන්න නම් මේ සියලු කාමයන් අසාර බව, දුක බව නුවණින් දකින්න ඕන. මේ ලෝකයා සම්මත කරගෙන ඉන්න මේ ආස්වාදයේ කාමය හේතුඵල න්‍යාය ධර්මයට අනුකූලව දුක බව දකින්න ඕන. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කිව්වේ ඒකයි. නිකන් කිව්වට හරියන්නේ. එදිනෙදා ජීවිතේ මිනිස්සු කාමය නිසා අහුලන දුක්ඛන්දරාව විතරක් පෙන්නලා ඔක දුකයි කිව්වට මිනිහෙට ඒක එකපාරටම අවබෝධ වෙන්නේ නැහැ. එයත් දකින්න ඕන ආදීනව වශයෙන්. මෙලොව වශයෙන් විඳින්න වෙලා තියෙන දුක්ඛන්දරාව. මහා දුක්ඛස්කන්ධ සූත්‍රය ඔන්න අරගෙන බලන්න පුළුවන් කෙනෙක්ට. කාමය නිසා සත්‍ය අහුලන දුක්ඛස්කන්ධේ. මහා දුක්ඛස්කන්ධ සූත්‍රය අරන් බලන්න. මෙලොව කාමය නිසා සත්‍ය අහුලන දුක්ඛස්කන්ධය ගැන අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ඊටාම විශාල විස්තරයක් එහි ඇතුළත් කරලා තියෙනවා. විග්‍රහයක් කරනවා. ඒ වගේම එහි පරලෝ දුක්ඛය මේ කාමය නිසා රැස්වන කර්ම ශක්තියෙන් රාග දේශ මොහ මේ කර්මය කියන්නේ චේතනාම් බික්වේ කම්මං වදා. නැත්නම් මේ ලෝභ දේශ මොහ කියන්නේ ওই ටිකම තමයි. එතකොට මේ ලෝභ අලෝභ කියන සිත් දෙකම එකට කැටි කරලා තමයි රාග කියලා කියන්නේ. මොකද මේ සිත් දෙකේම එක ස්වභාවයක් පොදු ස්වභාවයක් තිබෙනවා. ඒ තමයි ආස්වාදයේ සොයන ස්වභාවය. ලෝභයෙන් කරන්නේ ආස්වාදයේ සොයන එක, අලෝභයෙන් කරන්නේ ආස්වාදයේ සොයන එක. ඒ නිසා මේ දෙකටම පොදු වචනයක් දුන්න රාග කියලා. ආස්වාදයේ අසුරු කරන සොයන ස්වභාවය. එහෙනම් මේ ඒ නිසායි මේ රාග දේශ මොහ කියලා වෙනම වචන තුනක් වශයෙන් එන්නේ. නැත්නම් ලෝභ දේශ මොහම තමයි. එහෙමනම් මෙන්න මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් යුක්තව කල් ගෙවන ලෝකයා
හැමතිස්සෙම මේ ආස්වාදයේ සොයමින් මේ භයානක සංසාරي සැරිසරන්න උත්සාහ ගන්නවා. ඔබ මේ ලෝභයේ, දේශයේ, මෝහය ඡය කර ගන්නට ඕන. නැත්නම් මේ රාගයේ, දේශයේ, මෝහය ඡය කර ගන්නට ඕන. ලෝභක්ඛයෝ නිබ්බානං, දේශයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. නැත්නම් රාගක්ඛයෝ නිබ්බානං, දේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. මේ රස මොහ චේතනා තුලින් තමයි කර්මයේ සමුදය වෙන්නේ, සකස් වෙන්නේ, කර්ම භවයේ පිහිටන්නේ. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර. ලෝභයෙන් රැස් කරන දේශ, මෝහයෙන් රැස් කරන කර්ම අපුඤ්ඤාවි සංකාර. අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් එතනින් පුඤ්ඤාවි සංකාර කියන්නේ කාමාවචර කුසලයන් සහ රූපාවචර කුසලයන්. ආනෙන්ජාවි සංකාර කියන්නේ අරූපාවචර කුසලයන්. මොකද කුසලයේ තුන් ආකාරයි: කාමාවචර කුසලයේ, රූපාවචර කුසලයේ, අරූපාවචර කුසලයේ කියලා. එහෙනම් පුඤ්ඤාවි සංකාර කියන කොටට කාමාවචර කුසල, අරූපාවචර, කාමාවචර කුසලයක්, රූපාවචර කුසලයක් ඇතුළත් වෙනවා. පුඤ්ඤාවි සංකාර තුලට කාමාවචර කුසලයක්, රූපාවචර කුසලයක් ඇතුළත් වෙනවා. ආනෙන්ජාපි සංකාරයට අරූපාවචර කුසලයේ ඇතුළත් වෙනවා. අපුඤ්ඤාපි සංකාරයට කාමාවචර අකුසලයේ ඇතුළත් වෙනවා. එහෙනම් ওই ටිකට තමයි සංඛාර කියන්නේ. ඒක තේරුම් ගැනීමේ පහසුවට තමයි අපි රාග, දේශ, මොහ යනාදී ලඝු කරලා කැටි කරලා දක්වන්නේ. එතකොට කාටත් තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් මේ අපේ හිතේ රාගය උපදිනවා Taman දන්නවා. ඉතින් රාගයේ, දේශේ, මොහේ අඳුර ගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෙවෙයි. හේතු අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හේතු නිසායි මෙසේ මේ ඵලෙ උදා වෙන්නේ කියලා. එහෙනම් අන්නේ රාග, දේශ, මොහ උපදින තාක්කල් යම් හිතක ඒ හිත තුළ කර්මයේ සමුදේ වෙනවා. චේතනා වික්‍රේ කම්මං වදාමි කිව්වේ ඒකයි. එහෙනම් ඒ කර්මයේ සමුදේ වෙන වාරයක් ගානේ ඒ කර්ම ශක්තිය කර්ම භවයේ බැහැ ගන්නවා. ඒ කර්ම භවය මොකද කරන්නේ? අත්ති කාම භව, අත්ති උප්පත්ති භව. උප්පත්ති භවය සකස් කරන්න අවශ්‍ය කරන ඉන්ධනය, ඒ බලය සකස් කරගෙන ඉන්නේ. සංසාරේ යන පස්සේ කරන පෙට්‍රෝල් ටික ගහගෙන ඉන්නේ දැන්. ඒ නිසා මොකද කරන්නේ? මරණයටපත් වෙච්ච ගම ඒ කර්ම භවය, ඒ කියන්නේ සත්‍ය මරණයටපත් වෙනකොට ඒ සිතකය දෙකේ ආයු කාලය අවසන් වෙනකොට චුති කියන චිත්තක්ෂණයට එනකොටම අන්නර ඒ සිතේ සකස් වෙච්ච කර්ම භවයෙන් ප්‍රතිසන්දි චිත්තය හදන. හදලා එතන ඉඳලා අලුත් නාම රූප පරම්පරාවක් හදාගෙන එතනින් එහාට පැවැත්ම නැවත දික් කර ගන්නවා. මේක තමයි සිත විසින් කරන වැඩේ. මේක හේතුඵලයි. මේක පටිසමුප්පන්නයි. කවුරුවත් විසින් කරන වැඩක් නෙවෙයි. දෙවියන් වහන්සේ කෙනෙක් කරන වැඩක් නෙවෙයි. සාර බලධාරී මහා බ්‍රහ්මයෙක් කරන වැඩකුත් නෙවෙයි. බ්‍රහ්මයන්ටත් දෙවියන්ටත් ওই ටිකම තමයි වෙන්නේ. කවුරුවත් කරන වැඩක් නෙවෙයි. නයිදන් අත්ත කතම් බිම්මන් නයිදන් පර කතම් අගම්. තමා විසින් කරවන්නකුත් නෙවෙයි. අනුන් විසින් කරවන්නකුත් නෙවෙයි. තමන් විසින් කරන්නකුත් නොවේ. අනුන් විසින් කරවන්නේ. හේතුවක් ඇති කල්ලි හේතු නිරෝධයෙන් නිරුද්ධ භාවයටපත් වෙනවා. එහෙනම් අන්‍ය ආකාරයෙන් ධර්මයේ දකින්න ඕන. එතකොට දකින්න ඕන එහෙමනම් මේ කාමයේ සැපයි කියලා හිතාගෙන කටයුතු කරන තාක්කල් මෙලවත් අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයේ කුරුම කරුවෙක් වශයෙන් දුක් විඳලා පරලොවත් නැවත දුක්ඛ ස්කන්ධය උරුම කරගෙන අසාර සසරේ අසාර භවික සත්වයක් විදිහට මම අහිමි, මට සියල්ල අහිමි මම යනාදී වශයෙන් ගත්ත ඒ අඥාන අසාර භවික සත්‍යය වෙලා මේ සංසාරේ හිස් ගමනක හිස් මාවතක ඔහේ ගමන් කරනවා. දැන් එක පිරිසක් ඔබට දකින්න ලැබෙනවා පාරක අඬා යනවා. කොණ්ඩේ කඩාගෙන කඳුළු සලමින් සුසුම් හෙලමින් පොළවේ පස් කමින් කොටය ආකාශයටයි සාප කරමින් ලග්ගහ ගනිමින් අඬමින් වැළපෙමින් ශෝක කරමින් යනවා. ඔබ අහනවා ඔබ කොහිද යන්නේ? උන්ගේ පිළිතුර දන්නේ නැහැ. ඔබ කුමක් උදෙසාද යන්නේ? ඔවුන්ගේ පිළිතුර දන්නේ නැහැ. අර එහෙම අඬමින් තැවෙමින් පොළවේ පස් කමින් යන ගමන කොතනින්ද කෙලවර වෙන්නේ? දන්නේ නැහැ. කොහෙද දන්නේ නැහැ. කොහෙටද මේ මාවත දිගු වෙන්නේ? කොහෙටද මේ මාවත යොමු වෙන්නේ? එහෙම දන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද ඔය කරන්නේ? අපි අඬමින් වැළපෙමින් ශෝක කරමින් පොළවේ පස් කමින් යනවා. එච්චරයි දන්නේ. ඒකට තමයි සංසාරය කියන්නේ. කොයි සිටද ආවේ? දන්නේ නැහැ. කොහෙටද යන්නේ? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. මොකද්ද? මැරෙනවා. කොහේ ඉඳලාද ආවේ? දන්නේ නැහැ.
කොහෙටද යන්නේ මරණින් පසු ඒත් දන්නේ නැහැ. දන්නේ නැත්නම් මොකක්ද මැරෙන බව දන්නවද දන්නේ නැහැ. මොකද්ද මැරෙන දවස දන්නවද දන්නේ නැහැ. පේසකාර දිනේගේ පිළිතුරු බුදු පියාණන් වහන්සේ විසින් අසන ප්‍රශ්න වලට ඇදෙන පිළිතුරු. එහෙනම් ඒ බඳු හිස් අසරක කොහෙද මේ තවත් යනවද ප්‍රඥාව මතු වුණා. ආයි යන්න එපා. ආයි යන්න එපා කියලා කිව්වට නවත්තන්න පුළුවන් ගමනක් නෙවෙයි. ප්‍රඥාවෙන් Tamanටම තීරණයක් එන්න ඕන. මේ සියලු රූප වේදනා සංකාර විඥාන අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ම නම් අසුභ නම් කුමක් උදෙසාද වෙහෙසෙන්නේ? කුමක් උදෙසාද මේ දතකන්? කුමක් උදෙසාද තව තවත් ප්‍රාර්ථනා රැස් කරගෙන මේ අසාර ලෝකයක් මගේ කියලා උපාධි කරගෙන ජීවත් වෙන චන්දරාගෙන් බැඳිලා නුවණින් දකින්න. එහෙනම් ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නුඹලා මේ යථාර්ථය නොදන්නා කමින් නුඹලා මේ යථාර්ථය නොදන්නා කමින් මේ ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවීම මේ සංකල්පීය රාගෙන් එසේ ඇස කන නාසය දිව ශරීර මනස පිනවන්නට හැකි අර කිව්ව ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමෝප සංහිතාගෙන ගුණයන්ගෙන් යුක්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සපයි කියලා ඒ දේවල් රැස් කරගෙන ජීවත් වෙන එකම තමයි නුඹලා නොදැක්ක දුක දුක්ඛාරි සත්‍ය සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ අවිජ්ජාව යම් සිතක පවතින තුරු මේ උපාදානස්කන්ධය සකස් වෙන එක නතර කරන්න බෑ. උපාදානස්කන්ධය anu අසිරිමත් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ ආරි සත්‍යයි. උප ආදාන ලං වෙලා තදින් අල්ලගත්ත සියල්ල. සිත යමක් තදින් අල්ලගන්නේ ආස්වාදයේ දෙන නිසායි. එහෙනම් සිත අල්ලගෙන ඉන්න සියල්ල ආස්වාදයේ පිණිසයි. එහෙනම් ඒ සිත අල්ලගෙන ඉන්නේ සියල්ලම කාමිය හෙවත් ඒ සංකල්පීය රාගයෙන් යුක්තවයි. එහෙමනම් මෙන්න මේ තුච්ච නින්දිත සිත මේ අල්ලගෙන ඉන්න මේ තද කරලා ඉතින් අල්ලගෙන ඉන්න මෙන්න මේ කාමය දුකක් බව නුවණින් නිරන්තරයෙන් දැකීමෙන් ඒ කාමී ආදීනව මෙනෙහි කිරීමෙන් ආස්වාදී ආදීනව මෙනෙහි කිරීමෙන් හැකියාව ලැබෙනවා සියලු සංසාර දුකෙන් සදාහරම නිදහස් වෙන්න. කුමක් හේින්ද සිතට හැකියාව ලැබෙන්නේ මේ කාමයේ ඔස්සේ ලුහු බඳින්න ප්‍රඥාවෙන් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ නැති තාක්කල් හැඟීමට වහල් වෙන තාක්කල් සිත නැමැති මේ මායාකාරයාගේ හැඟීමට වහල් වෙනකම් සිත නැමැති මායාකාරයාගේ මේ ආස්වාදේ නම් හැම කනකම් අපි අහු වෙනවා මේ සිත නැමැති මායාකාරයට මායයට. එවනම් මේ මායයෙන් නිදහස් වෙන්න ඔබට පහසුවෙන්ම පුළුවන්කම තිබෙනවා. මේ මායගේ හැම දුක වශයෙන් නුවණින් දැකීම. ඒ කාමී ආස්වාදය දුක වශයෙන් නුවණින් දැකීමෙන් සියලු සංසාර දුකින් සදහටම නිදහස් වීමේ උත්තරීතර නිර්වාණ මාර්ගයට විවර වෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. සියලු දුකින් කවදා හෝ දවසක සදහටම අත මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි. අද දවසේදී ලෝතුරු වර්ණ ධම් සංවාදයේ අපි මේ මූලික චතුරාර්ය සත්‍ය පිළිබඳ විග්‍රහය එසේ අවසන් කරමු. සියලු දෙනා රත්නත්‍රය අනන්ත ආශිර්වාදින් වේවා. අප්‍රමාදී උතුම් නිවන් අවබෝධයෙන් වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.